අපි දෙවන පරිච්ඡේදය මේ ආකාරයෙන් ආරම්භ කරනවා. අපි පළවෙනි පරිච්ඡේදය තුල මිශ්‍ර ලෝහ පිළිබඳව ෆෙරස් ලෝහ නිෆෙරස් ලෝහ පිළිබඳව සාකච්ඡා කළා. අවසන් වතාවට අපි සාකච්ඡා කරා අමු යකඩ සිත් යකඩ නිර්මාණය කරගන්න ආකාරය. අප මේ පරිච්ඡේදයේදී අවධානය යොමු කරනවා මෙන්න මේ යකඩ භාවිතා කරමින් මේ යකඩ වල තවත් ලෝහ ද්‍රව්‍ය එකතු කරමින් මිශ්‍ර ලෝහ සාදා ගන්නා ආකාරයක් පිළිබඳව අප මේ පරිච්ඡේදය තුළදී සාකච්ඡාවට භාජනය කරනවා. අප පළමුවෙන්ම කතා කරනවා චීනච්චට්ටි නැමැති ලෝහය පිළිබඳව. කොමක් පිළිබඳව දුවේ පුතේ? චීනච්චට්ටි නැමැති ලෝහය පිළිබඳව. යකඩවලට ෆෙරස් යකඩවල එහෙම නැත්නම් ෆෙරස් වලට අමතරව චීනච්චට්ටි වල මේ චීනච්චට්ටි කියන මිශ්‍ර ලෝහේ විශේෂයෙන් බහුල වශයෙන් භාවිතා කරනවා. මේ චීනයේ හදපු නිසා තමයි මේකට චීනච්චට්ටි යන නම ලැබී තිබෙන්නේ. ඒ වගේම මේ තුල අන්තර්ගත වෙනවා කාබන් ප්‍රතිශතය 2.2.25 සිට 4.3ක් පමණ ප්‍රමාණයක්. ගෙන්දගම් එහෙම නැත්නම් සල්ෆර් 1.1-2ක් අතර ප්‍රමාණයක්. සිලිකන් 0.1-0.2ක් පමණ ප්‍රමාණයක්. පොස්පරස් 0.05 සිට 0.85 දක්වා ප්‍රමාණයක්. ඒ වගේම මැංගනීස් අන්තර්ගත වෙනවා 0.25 සිට මේ 0.5 දක්වා අතර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මෙන්න මේ ෆෙරස් වලට මේවා එකතු කර ගැනීමෙන් ඔන්න අපි නිර්මාණය කරගන්නවා විශේෂම මිශ්‍ර ලෝහයක් චීනච්චට්ටි. මේ චීනච්චට්ටි ලෝකයේ පුරා ඉතා ප්‍රසිද්ධයි වාහන බඳ වගේ එකලස් නිර්මාණය කර ගැනීම සඳහා එන්ජිම බඳ එන්ජිමේ බොඩි එක නිර්මාණය කර ගැනීමේ කාර්යයන් සඳහා. අපි බලමු යාගේ ගුණ. මේ චීනච්චට්ටි දැඩි බවින් යුක්තයි. බංගුරතාව සහිතයි. බංගුරයි කියලා කියන්නේ කැබලි වලට කැඩී බිදී යාමේ හැකියාවක් මේ චීනච්චට්ටි වල පවතිනවා. සම්පීර්ණ ප්‍රත්‍යාබලය ඉහළයි. මේ වස්තුව දෙසට බලයක් යොදා එය සම්පීර්ණය කිරීමේදී කැඩී බිදී යාමේ හැකියාව අඩුයි. ආතන්‍ය ප්‍රබලතාව දුර්වලයි. ආතන්‍ය ප්‍රබලතාව වස්තුවෙන් ඉවතට බලයක් යෙදීමේදී එය නොකැඩී නොබිදී පැවතීමේ හැකියාව සහ ස්වීකාරතාව. කුමක්ද පුතේ ස්වීකාරතාව කියලා කියන්නේ? මේ මත බලයක් යෙදීමේදී විවිධ හැඩවලට පත්වීමේ හැකියාව අපි ස්වීකාරතා කිය ගුණය කියලා කියනවා. මේ වගේම දැඩි බව, බංගුරතාව, සම්පීඩ ප්‍රත්‍යාබලය, ආතන්‍ය ප්‍රබලතාව මේ ස්වීකාරතාව කියන ගුණාංග වලින් මේ යුක්ත නිසා චීනච්චට්ටි ලෝකයේ පුරා ප්‍රසිද්ධ ප්‍රබල මිශ්‍ර ලෝහයක් ලෙස අපිට ගන්න පුළුවන් මේ තිබෙන ලක්ෂණ. මේ වාහන එන්ජින් බඳ නිර්මාණය කිරීම, සමහර අවස්ථාවලදී ජල නල නිර්මාණය කිරීම සඳහා මේ චීනච්චට්ටි ලෝහය ලෝකයේ පුරා බහුල වශයෙන් භාවිතා කරනවා. මේ වාටද අපි එකලස් නිර්මාණයන් කියලා අපි හඳුන්වන්න පුළුවන්. භාවිතය. යන්ත්‍ර කොටස්, බෙයාරින් කොටස්, පොළව යට එළන ජල නල ආදී දේ නිපදවා ගැනීම සඳහා මේ චීනච්චට්ටි ලෝහය විශේෂ වශයෙන් භාවිතා වනවා. ඒතර ඔබට මේ භාවිත මා ලබා දෙන්න හේතුවක් තිබෙනවා. ඔබ විභාගයට ප්‍රශ්නයක් විදිහට කිසියම් ද්‍රව්‍යයක් දීලා, කිසියම් එකලසක් දීලා මේ එකලස නිර්මාණය කිරීම සඳහා සුදුසුම මිශ්‍ර ලෝහ වර්ගය වන්නේ පහත දැක්වෙන ඒවායින් කුමක්ද කියලා අහන්න පුළුවන්. පහත දැක්වන ලෝහ වලින් කුමක්ද කියලා අහන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට මෙන්න මේ સિદ્ધාන්ත අවබෝධ කර තබා ගැනීම, સિદ્ધාන්ත තේරුම් ගන්න තිබීමේ හැකියාව ඊට වැදගත් වනවාද නැද්ද? ඊට වැදගත් වනවා. මෙහි ද්‍රවාංකයු 1200ක් දක්වා රත් කළ විට ද්‍රව්‍ය පහසුවෙන්ම ගලා යාමේ හැකියාව ඇති නිසා වාත්තුව සිසිල් වීමේදී හැකිලීම් ප්‍රමාණය අඩු වීම නිසා වාත්තු කිරීමේ කාර්යයන් සඳහා චීනච්චට්ටි උපයෝග කරගනු ලැබේ. ද්‍රවාංක 1200 රත් වෙනකොට මේක ද්‍රව වෙනවා. ඒ වගේම ගලා යාමේ හැකියාව ඇති නිසා වාත්තුව සිසිල් වීමේදී හැකිලීම් ප්‍රමාණය අඩු වීමත් නිසා වාත්තු කිරීමේ මූලධර්මයට මෙය වඩා යෝග්‍යයි. 1200 කියන සාමාන්‍ය උෂ්ණත්වයකදී මේක ද්‍රව වෙනවා. නිසා ද්‍රව වුණාට පස්සේ අච්චුවකට වක් කරාම මේ අච්චුව තුල හැම ස්ථානයකටම ගලා යනවා. ගලා ගොස් ඒ අච්චුවේ හැඩය ලබා ගැනීමේ හැකියාවත් ඒ වගේම සිසිල් වන අවස්ථාවේදී
ඕනට වඩා හැකිලෙන්නේ නැතුව තියෙන ප්‍රමාණයෙන් පැවතීමත් කියන මෙන්න මේ ගුණයන් තියෙන නිසා මේ චීන චට්ටි වාත්තු කිරීම කාස්ට් කිරීම සඳහා බොහෝ අවස්ථාවල දුවේ පුතේ භාවිතා කරනු ලබනවා. චීන චට්ටි වර්ග කිහිපයක් මේ අපි කතා කරන චීන චට්ටි ඕන තවත් වර්ග කිහිපයකට බෙදෙනවා. එයාගේ ප්‍රතිශතයන් අනුව භාවිතා කරන ද්‍රව්‍යයන්ගේ මිශ්‍ර කරන ද්‍රව්‍යයන්ගේ ප්‍රතිශතයන් අනුව අලුවන් චීන චට්ටි, ආහන්‍ය චීන චට්ටි, සුදු චීන චට්ටි, සීතක චීන චට්ටි, ග්‍රේ කාස්ට් අයර්න්, මෙලබල් කාස්ට් අයර්න්, වයිට් කාස්ට් අයර්න් සහ චිල්ඩ් කාස්ට් අයර්න් විදිහට මේවා නැවත වර්ග 4කට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් බහුල වශයෙන් භාවිතා කරන චීන චට්ටි වලින් නිපදූ උපකරණ මතු පිටින් පීරිගා පිරිසිදු රෙදි කඩකින් පෙස දම විට කළු පැහැවෙන්නේ චීන චට්ටි වල අඩංගු නිදහස් කාබන් අංශු ඉවත් වීමෙනි. මේ චීන චට්ටි බඳේ තිබෙන කාබන් අංශු හේතුවෙන් කළු පැහැයක් ගත්තත් මේක පීරිගාලා පිරිසුදු රෙදි කැබැල්ලකින් පිස දැම්මාට පස්සේ ඒ රෙදි කැබැල්ල කළු පහට වන්නේ ඒ තුල අඩංගු කාබන් අංශු නිසා බව තේරුම් ගන්න. මෙම නිදහස් කාබන් අංශු අඩංගු වීම නිසා චීන චට්ටි ස්වයං ලිහිසි ලෝහයක් ලෙසද හඳුන්වන්න පුළුවන්. ස්වයං ලිහිසි ලෝහයක් ලෙස ඒ වගේම චීන චට්ටි ඉහළ කාබන් ප්‍රතිශතයක් අඩංගු වුවද ඒවා හොඳින් මිශ්‍ර වී නොමැති නිසා වානේ වර්ගවල ගුණ නොමැත කියන කාරණාවත් ඔන්න අපිට ඉගෙන ගන්න පුළුවන් චීන චට්ටි සතුව පවතින ගුණ විදිහට. තවත් ගුණ විදිහට අපි තවත් ඉදිරියට යද්දී ඔන්න එනවා සාමාන්‍ය කාබන් වාණය වලට. ඔන්න අපි චීන චට්ටි වලින් දැන් එනවා සාමාන්‍ය කාබන් වාණය. අපිට වාණය කියන නම විශේෂයෙන් භාවිතා වනවා මේ ලෝහ වර්ග හැඩතල කිරීම, හැඩයම් කිරීම. ඒ වගේම අපිට මේ පාඩමේ ලැබෙනවා ප්‍රැක්ටිකල් එකක්. මේ ප්‍රායෝගික පරීක්ෂණය අපිට දෙනවා වාණයේ තහඩු භාවිතා කරමින් ඒ වාණු තාඩේ විශේෂ හැඩයම් වලටපත් කිරීම. එහිදී අපිට අවශ්‍ය වෙන බොහෝ වෙලාවට වාණයේ වර්ග භාවිතා කරන්න වෙනවා. අපි මුලින්ම කතා කරනවා සාමාන්‍ය කාබන් වාණය පිළිබඳව. එහෙම නැත්නම් ප්ලේන් කාබන් ස්ටීල් පිළිබඳව. සියලුම වාණයේ වර්ග නිපදවන්නේ පිරිසිදු යකඩ ලෝහයට කාබන් මූලද්‍රව්‍ය ඊතා සුළු ප්‍රතිශතයක් විශේෂ ඌෂ්මක මගින් ඊතා හොඳින් මිශ්‍ර කිරීමෙනි. වාණයේ වර්ග නිපදවන්නේ පිරිසිදු යකඩ ලෝහයට කාබන් මූලද්‍රව්‍ය ඊතා සුළු ප්‍රතිශතයක් එකතු කිරීමෙනි. යකඩ වලට කාබන් මූලද්‍රව්‍ය ඊතා සුළු ප්‍රතිශතයක් එකතු කිරීමෙන්. යකඩ වලට කාබන් ඊතා සුළු ප්‍රතිශතයක් එකතු කිරීමෙන්. එහිදී කියනවා අති මෘදු වාණයේ වල මෙන්න ඩෙඩ් මයිල් ස්ටීල් වල 0.5 සිට 1.15ක කාබන් ප්‍රතිශතයක් අඩංගු වෙනවා. අති මෘදු වාණයේ වල. මෘදු වාණයේ වල කාබන් ප්‍රතිශතය මීට වඩා වැඩි කරනවා 0.15 සිට 0.45ක කාබන් ප්‍රතිශතයක් කාට එකතු කරනවාද? මේ මෘදු වාණයේ වලට එකතු කරනවා. එතකොට මේ එකතු කරන කාබන් ප්‍රතිශතය අනුව මේ එකතු කරන ලබන කාබන් ප්‍රතිශතය අනුව මේ යකඩ වලට තමයි එකතු කරන්නේ. කාබන් ප්‍රතිශතය අනුව මේ මෘදු වාණයේද අති මෘදු වාණයේද කියලා මේ වාණයේ වර්ගවල ලක්ෂණ වෙනස් වෙනවා, ස්වල්ප වශයෙන් වෙනස් වෙනවා. මේ එකතු කරන ලබන කාබන් ප්‍රතිශතය අනුව. මම යකඩ වලට කාබන් එකතු කරලා අපි හදා ගන්න පුළුවන් මොනවද? වාණේ. යකඩ වලට කාබන් එකතු කරලා වාණේ එයත් මිශ්‍ර ලෝහයක් විදියට එහෙම නැත්නම් ෆෙරස් මිශ්‍ර ලෝහයක් විදියට අපි හඳුනනවා. මේවට අපි කියනවා සාමාන්‍ය කාබන් වාණය කියලා. ගුණ ආහන්‍යතාවයෙන් සහ තන්‍යතාවයෙන් යුක්තය. දැන් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා මොකද්ද මේ ආහන්‍යතාවය තන්‍යතාවය? කෙටියෙන් මතක තියාගන්න ආහන්‍යතාවය රත් කරලා එහෙම නැත්නම් රත් නොකොට තුනී කරගන්න පුළුවන්. අපි පිහියක් පොරවක් හදාගද්දී තුනී කරගන්න එපා. ඒ වගේම තන්‍යතා කියන ගුණය අපිට මේ ලෝහ කපන්න, නවන්න, සිදුරු කරන්න වෙනවා. ඒ අවස්ථාවලදී මේ ලෝහය කැඩෙන්නේ නැතුව නොකැඩී නොබිදී පැවතීමේ හැකියාවක් තියෙනවා නම් අන්න එයා මොන ගුණයෙන් යුක්තයි කියලා කියනවද? තන්‍යතා නැමැති ගුණයෙන් යුක්තයි කියලා කියනවා. දැඩි බව අඩුය. දැඩි බව අඩුයි. ඒ වගේම බලයට වරොත්තු දීමේ හැකියාව වැඩි අතර දැඩිභාවය, ගෙවා දැමීමේ හැකියාව අඩු වෙනවා. ස්වීකාරතාව, ප්‍රත්‍යසතාව
යම් තරමකට ඇත ස්වීකාරතාව. බලයක් යොදා හැඩය වෙනස් කිරීමේ හැකියාව ස්වීකාරතාවයි. ප්‍රත්‍යසතාවය බලයක් යොදා නවනවා. බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුවන පැමිණෙනවා. මේ ප්‍රත්‍යසතාව කියන ගුණ මේ දෙක යම් තරමකට තියෙනවා. මල බැදීමේ ශීඝ්‍රතාවය තරමක් අඩුයි. ශීඝ්‍රතාවය අඩු. මෙන්න මේ කියන ගුණයන්ගෙන් යුක්ත වීම විශේෂයෙන්ම අපි මේ සාකච්ඡා කරන සාමාන්‍ය කාබන් වානේ සතු වෙනවා. සාමාන්‍ය කාබන් වානේ සතු වෙනවා. තවත් අපි ඉස්සරහට යද්දී මේ මෘදු වානේ දඬු කිහිපයක් ඔබට රූප රාමු වලින් පේනවා. අප භාවිතය ගන්නා තහඩු පටි රවුම් හතරැස් පැතලි දඬු ආදී වශයෙන්ද LFT H වැනි හැඩ දඬු වර්ගද මේ වගේ නිපදවා තිබෙනවා. තහඩු විදියට ගන්න පුළුවන් පුතේ. පටියක් විදියට ගන්න පුළුවන්. මේ වගේ කුඩා පටියක් විදියට ගන්න පුළුවන්. රවුම් අයන් එකක් විදියට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. පැතලි දණ්ඩක් වශයෙන් ගන්න පුළුවන්. L හැඩයේ තිබෙන මේ E හැඩයේ තිබෙන T හැඩයේ තිබෙන මේ H හැඩයේ තිබෙන විවිධාකාර හැඩවලට නිර්මාණය කළ දෙනවා. කම්පනයට ඔරොත්තු දිය යුතු උපකරණවල බඳ කොටස් මෘදු වානේ වලින් නිපදවා තිබෙනවා. කම්පනට ඔරොත්තු දෙන ভাইබ්‍රේෂන් හොඳ කම්පන උරා ගැනීමේ හැකියාවක් මේ වාසතුව පවතින බවයි දුවේ පුතේ මෙහිදී ඔබට පැහැදිලි කර දෙන්නේ. ඒ වගේම මධ්‍යම කාබන් වානේ අන්න කාබන් ප්‍රතිශතය ටික වැඩි වෙනවා. දැන් බලන්නකො මේ සාමාන්‍ය කාබන් වානේ සාමාන්‍ය කාබන් වානේ වල කොච්චරද කාබන් ප්‍රතිශතය තියෙන්නේ මේ 0.15යි නැත්නම් තව ටිකක් වැඩි කරනවා. 0.45ක් පමණ ප්‍රමාණයක් නේ තිබෙන්නේ මේ කාබන් ප්‍රතිශතය යකඩවලට එකතු කරලා තිබෙන. ඒකට අපි කියනවා සාමාන්‍ය කාබන් වානේ. දැන් ඊළඟට මෙයාගේ කාබන් ප්‍රතිශතය ටික වැඩි කරනවා. කාබන් ප්‍රතිශතය වැඩි කරනවා 0.45 සිට 0.8ක ප්‍රමාණයකින් කාබන් ප්‍රතිශතය අඩංගු වේ. එයාට අපි කියනවා මධ්‍යම කාබන් වානේ. මීඩියම් කාබන් ස්ටීල් කියලා කියනවා. කාබන් ප්‍රතිශතය වැඩි වන විට දැඩි බව බංගුරතාවය මල බැදීමේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. දැඩි බව බංගුරතාවය මල බැදීමේ ප්‍රතිරෝධතාව ටික වැඩි වෙනවා. ඔන්න ලක්ෂණ වෙනස් වෙනවා. සාමාන්‍ය කාබන් වානේ වලට වඩා මධ්‍යම කාබන් වානේ වල කාබන් ප්‍රතිශතය වැඩි කරපු නිසා භාවිතය බර දැරීමේ හැකියාව වැඩි වෙනවා. දැඩි බව වැඩි නිසා කැපීම විදීම පීරිගෑමි වැනි කටයුතු සඳහා භාවිතා කළ හැකියි. කැපීම කපන විදින පීරිගාන උපාංග නිර්මාණය කිරීම සඳහා මෙන්න මේ සාමාන්‍ය කාබන් වානේ භාවිතා කරනවා. නැතිබෙන් මධ්‍යම කාබන් වානේ භාවිතා කරනවා. විශේෂ ගුණ ලබා ගැනීමට රත් පිළියම් ක්‍රම අනුගමනය කළ යුතුයි. රත් පිළියම් ක්‍රම පිළිබඳ අපි ඉදිරි පරිච්ඡේදවලදී සාකච්ඡා කරනවා. රත් කළා සිසිල් කරන ක්‍රමවේදය අනුව මෙයාගේ දැඩි බව ස්වීකාරතා කියන ගුණය බංගුරතා කියන ගුණ වෙනස් වෙනවා. ඒ රත් පිළියම් පිළිබඳ අපි විශේෂයෙන් කතා කරනවා. මේ මධ්‍යම කාබන් වානේ භාවිතා කළා විවිධාකාර රත් පිළියම් ක්‍රම සිදු කිරීමෙන් විවිධ ගුණ සහිත වානේ වර්ග නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම නිෂ්පාදනයන් මොනවද මේ මධ්‍යම කාබන් වානේ වලින් කරන්නේ? රේල් පීලි, ජියර රෝද, පිස්ටන, තල්ලු දඬු, රෝද සඳහා රිම්, දුනු කොළ, අක්ෂ දඬු මිටි, කැපුම් තල ආදී මේ දැඩිභාවය වැඩි උපාංග නිර්මාණය කර ගැනීම සඳහා ඔන්න මධ්‍යම කාබන් වානේ යොදා ගන්නවා. දැන් ඔබට තේරෙනවා ඇති එකතු කරන ද්‍රව්‍යය ප්‍රතිශත ස්වල්ප වශයෙන් වෙනස් කරද්දී ඒ වගේ ගුණ විශාල වශයෙන් වෙනස් වන බව ඔබට ඊටාම පැහැදිලිව තේරෙනවා ඇති. අපි තවත් ඉදිරියට යමු. අධිකාබන් වානේ අන්න කාබන් ප්‍රතිශතය වැඩි කරනවා 0.8 දක්වා කාබන් ප්‍රතිශතය වැඩි කරනවා. 0.8 සිට 1 දක්වා 101 දක්වා. මධ්‍යම කාබන් වල මෙන් දැඩිභාවය බංගුරතාවය ක්‍රමයෙන් වැඩි වේ. ආතන්න ප්‍රබලතාවය ආහන්න ශක්තිතාවය අඩු වේ. ආතන්න ප්‍රබලතාව ආහන ශක්තිතාව ටික අඩු වෙනවා.
දැන් කාබන් ප්‍රමාණය වැඩි කරන්න මේ ශක්තිමත්භාවය අඩු වෙන නිසා තමයි ඕනට වඩා කාබන් වැඩි කරන්න බැරි. අධි කාබන් වාණය. නමුත් කැපීමේ උපකරණ පීරි ටැප් කටු ඩයි අච්චු යතුතල කියත් සූරණ තහඩු මෙන්න මේ වගේ උපාංග සඳහා තරමක් යෝග්‍ය වෙනවා. බංගුරතා කියන ගුණය වැඩි වෙනවා, දැඩි බව වැඩි වෙනවා. නමුත් දැඩි බව වැඩි වුණාට අනිත් පැත්තෙන් ආතන්න ප්‍රබලතාවයි ආහනතාවයි ශක්තිතාවය අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. දැඩි බවය වැඩි වෙන එක අපිට වාසි මේ ටැප් කටු ඩයි අච්චු ඒ වගේම නිරන්තරයෙන් ලෝහත් එක්ක ලීත් එක්ක වැඩ කරනකොට ඒවා ගෙවීමට පෙළඹෙනවා. ඒ ගෙවීම අඩු කරගන්න දැඩිභාවය වැඩි කරගන්නවා. දැඩිභාවය වැඩි කරගන්න අන්න කාබන් ප්‍රසතය වැඩි කරලා අධි කාබන් වාණය හදනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කාබන් වැඩි කරමින් දැඩිභාවය වැඩි කරාට අනිත් පැත්තෙන් ක්‍රමයෙන් ආතන්න ආහන්නේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ශක්තිමත්භාවය මද වශයෙන් තියෙන දැඩිභාවයට රොතු දෙන ගෙවීම් වලට රොතු දෙන උපකරණ නිර්මාණය කිරීම පීරි ටැප් කටු ඩයි අච්චු යතුතල කියත් මේ වගේ දේවල් වලට ඔන්න අධි කාබන් වාණය ඊටාම යෝග්‍යයි. බලන්නකො පුතේ එක පැත්තක් වැඩි වෙනකොට එක පැත්තක් වෙනස් වෙනවා අඩු වෙනවා. ඒ නිසා අධි කාබන් වාණය ඊටාම ශක්තිමත් ස්ථාන භරධාරණ ස්ථාන සඳහා මේ අධි කාබන් වාණය භාවිතා කරන්න පුළුවන්ද? භාවිතා කරන්න බෑ. එමනම් මේ යකඩ වලට තවත් කාබන් ප්‍රසතය ටික වැඩි කරන්න ඒ ලෝහේ ශක්තිමත්භාවය අඩු වෙනවා දැඩිභාවය වැඩි වුණාට. ආයුධ වාණය tool steel ආයුධ වාණය වල කාබන් වලට අමතරව වෙනත් ලෝහද සුළු වශයෙන් එක් කර ඇත. දැන් අපි විශේෂයෙන් කතා කරන්නේ යකඩ වලට කාබන් එකතු කරනවා කියලානේ. යකඩ වලට කාබන් එකතු කරලානේ වාණය හදාගන්නේ. මෙයාට තවත් ලෝහ වර්ග මිශ්‍ර කරලා හදා ගන්නවා මොකද්ද? ආයුධ වාණය. මධ්‍යම කාබන් වල වාණය වලට වඩා දැඩි බව හා බංගුරතාවය වැඩි. තන්‍යතාව ආහන්නතාව ශක්තිතාවය අඩුයි. කාබන් එකතු කරනකොට ඒක අඩු වෙනවනේ. ස්වීකාරතා සීමාවිතා අඩු බැවින් පහසුවෙන් කැඩේ. ස්වීකාරතාවය අඩු නිසා පහසුවෙන් කැඩී යනවා. මෙන්න මේ ආයුධ වාණය භාවිතා කරමින් ලෝහ කැපීමේ උපකරණ විදුම් කටු රයිමර් තර ටැප් කටු ඩයි කැට ආදිය නිපදවා ගනු ලැබේ. විදුම් කටු විශේෂයෙන් ඩ්‍රිල් බිට් මේවා හදන්න ආයුධ වාණයේ tool steel භාවිතා කරනවා. එයාගේ තියෙන දැඩිභාවය වැඩි හින්දා මේ දැඩිභාවය වැඩි නිසා ඒවා ලේසියෙන් ගෙවෙනවද? ගෙවෙන්නේ නැහැ. නමුත් ටක් ගාලා කැඩිලා යනවා. ඒ ටක් ගාලා කැඩිලා යන්නේ මේ තන්‍යතාව ආහන්නතාවය ශක්තිතාවය අඩුයි. ඒ වගේම ස්වීකාරතාවිතා අඩු බැවින් පහසෙන් මේවා කැඩලා යනවා. නමුත් ගෙවෙන්නේ කාබන් ප්‍රසතය ඉතා ඉහළ නිසා. කොච්චර ලස්සනද බලන්නකෝ මේ ලෝකයේ රසායන විද්‍යාඥයින් රසායන ඉංජිනේරුවන් මේ ලෝකයට දායාද කරලා මේවා නිර්මාණය කළා විවිධ අනුපාතයන් මිශ්‍ර කරලා මේ ලෝකයට මේ සොයාගෙන තිබෙන නිර්මාණයන් කොච්චර අගනේද බලන්න. භාවිතයට ගන්නා ෆෙරස් කාණ්ඩයේ තවත් ලෝහ වර්ග කිහිපයක් පිළිබඳව විස්තර යකඩ ප්‍රසාදයට අමතරව වෙනත් මූලද්‍රව්‍ය අනුපාතිකව එක් කිරීමෙන් මල නොබෙදෙන වාණයේ අධික්‍රෝමියන් වාණයේ වැනි ලෝහ නිපදව ඇත. මිශ්‍ර වාණය පිළිබඳව විස්තර පහත වගේ දැක්වේ. එතකොට මේ කාබන් වලට එහෙම නැත්නම් මේ යකඩ වලට කාබන් එකතු කරලා වාණය හදා ගන්නවා වගේම මේ කාබන් වලට අමතරව තවත් මූලද්‍රව්‍යයන් අනුපාත වලට යොදාගත්තාම අන්න මල නොබෙදෙන වාණයේ අධික්‍රෝමියන් වාණයේ වැනි විශේෂ වාණය වර්ග නිපදවා ගන්න පුළුවන්. මේ තමයි ද්‍රව්‍ය එකතු කිරීමෙන් මේ මිශ්‍ර ලෝහ වලට ලැබෙන විශේෂ වාස්දායක තත්ත්වය ලෙස අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් ඉස්සරහට යද්දී ඔන්න ලැබෙනවා මිශ්‍ර වාණය වර්ග කිහිපයක්. බලමු මේ පිළිබඳව. වර්ගය සුදු යකඩ සාමාන්‍ය මල නොබැදෙන වාණය කියලාත් ඒවට කියනවා. කාබන් 15යි ක්‍රෝමියම් 18යි නිකල් 8යි යකඩයි එකතු කරනවා. යකඩ එකතු කරනවා. 15 18 මේ නිකල්. ඊටු ටික යකඩ. ඊට අපි කියනවා සුදු යකඩ මල කෑමට ඔරොත්තු දෙනවා. මුහුදු ජලයේ හෝ අම්ල සහිත මාධ්‍යවලදී භාවිතා කරන්න පුළුවන්. ප්‍රයෝජන
අලංකාර භාණ්ඩ, ගෑරුප්පු, යන්ත්‍ර කොටස්, මුහුදු ජලය, අම්ල ආදී මාධ්‍යදී භාවිතට ගන්නා යන්ත්‍ර සඳහා අපිට මේ සුදු යකඩ එවත් මල නොබැදෙන බාණේ විශේෂ වශයෙන් අවශ්‍ය වෙනවා. මුහුද ආශ්‍රිතව නිර්මාණ, ගෑරුප්පු වගේ දේවල් මේ මල නොබැදෙන වාණය වලින් නිර්මාණය කරනවා. අලංකාර බවක්, සුදු පැහැති බවක් මේ වගේ දක්නට ලැබෙනවා. ඔන්න මිශ්‍ර ලෝහ බලන්න, මේ ලෝහ වර්ග වෙනස් වන ගමන් එයාගේ ලක්ෂණ වලට වෙන සිද්ධාන්තය. ඊළඟට අපි බලමු බෝරෝම්, එහෙම නැත්නම් B අදි ක්‍රෝමියම් වාණය. B අදි ක්‍රෝමියම් වාණය. අධික කාබන් වර්ගයකි. කාබන් 1.6යි, ක්‍රෝමියම් 15යි. අධික තද බව, මල කෑමට රොතු දීම, අධික තාපයට රොතු දීම. තද භාවය වැඩි. ඉහළ උෂ්ණත්වවලදී මල කෑමට ඔරොත්තු දිය යුතු කොටස් සඳහා මේවා භාවිතා කරනවා. අඩු කාබන් වාණේ, දැන් මෙයාට වඩා මේ කාබන් ප්‍රසාරය අඩු වෙනවා. ක්‍රෝමියමුයි නිකලුයි එකතු කරනවා. නිකල් ප්‍රමාණය මත තාපයට ඔරොත්තු දීම රඳා පවතී. මේ එකතු කරනු ලබන නිකල් ප්‍රමාණය මත මේ තාපයට ඔරොත්තු දීම තිබෙනවා. ඒ වගේම ගෙවීම් වලට ඔරොත්තු දිය යුතු යන්ත්‍ර කොටස් සඳහාද විශේෂයෙන් මේ අපි B යටතේ කතා කරන අධි ක්‍රෝමියම් වාණය වල තිබෙනවා. ඔන්න අපි වාණේ වර්ග දෙකක් ගැන කතා කරා. සුදු යකඩ එහෙම නැත්නම් මල නොබැදෙන වාණේ, අනිත් එක අධි ක්‍රෝමියම් වාණය. දැන් මේ අපි කාබන් වලට අමතරව තවත් මූලද්‍රව්‍ය එකතු කරනවා. දැන් අපි අධි වාණේ, අධි වේගී වාණේ කාබන් වලදී කාබන් විතරනේ එකතු කරේ. දැන් මේ කාබන් වලට අමතරව මේ ක්‍රෝමියම්, නිකල් මේ වගේ දේවල් එකතු කරමින් මෙයාගේ ගුණ තවත් දුරට තවත් විදිහට වෙනස් කිරීමක් සිදු කරනවා. තාපයට ඔරොත්තු දෙන වාණේ, තාපයට ඔරොත්තු දෙන වාණේ කාබනුයි, ක්‍රෝමියමුයි, නිකලුයි. නිකල් යකඩ මිශ්‍ර ලෝහ, නිකලුයි යකඩයි එකතු කරනවා. අන්න උණුසුම් උපකරණ තැනීම සඳහා විශේෂයෙන් වැදගත් වෙනවා. උදුන් කොටස්, රෝල් ආදී ඉහළ උෂ්ණත්වර භාජන කොටස් තැනීම සඳහා ඒවා වැදගත් වෙනවා. අපි තවත් ඉස්සරහට යනකොට අපිට එනවා ඔන්න නිෆරස් ලෝහ, non ferrous metal. අපි මේ දක්වා සාකච්ඡාට භාජනය කරේ කුමක් පිළිබඳවද? ෆෙරස් ලෝහ පිළිබඳව, යකඩ අඩංගු. දැන් අපි යකඩ අඩංගු නොවන ලෝහ පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. බලමු මේ ආකාරයට. නිෆරස් ලෝහ යනු යකඩ සුළු ප්‍රමාණයක් හෝ අඩංගු නොවන ලෝහ වර්ග බව ඔබට දැනටමත් දන්නවා ඇත. මෙයින් නිෆරස් ලෝහ වර්ග කිහිපයක් පිළිබඳව විස්තර විමසා බලමු. නිෆරස් ලෝහ වර්ග යකඩ අඩංගු නොවන ලෝහ වර්ග පිළිබඳව මේ ආකාරයෙන් සාකච්ඡා කරනවා. මූලික නිෆරස් ලෝහ වර්ග කිහිපයක තොරතුරු පහත වගුවේ දක්වා ඇත. මේ වගුව දෙස අවධානය යොමු කරන්න. ඇලුමිනියම් තනි ලෝහයක්, තනි මූලද්‍රව්‍යයක්. ඇලුමිනියම් තුන්වන කාණ්ඩේ රිදී වන් සුදු පහට, ද්‍රවාංකය 658ක සෙන්ටිග්‍රේඩ් අංශක වගේ රත් කරාම මෙයා උණු වෙන්න පටන් ගන්නවා. ගුණ සැහැල්ලුයි, මල බැඳෙන්නේ නැහැ. තන්‍යතාව, ආහනතාව, ශක්තිතාව, විලයනතාව හා සන්නායකතාව මේ ගුණයන්ගෙන් යුක්තයි. මේ මොනවද ගුණ කියලා අපි ඉදිරියට කතා කරමු. ඒ ගුණ ගැන කතා කරනකොට ඔබ නැවත මේ කොටස් අධ්‍යයනය කරාම මේවා තේරෙන්න පටන් ගන්නවා. ආහනතාව කියන්නේ මොකද්ද? ශක්තිතාව කියන්නේ මොකද්ද? විලයනතාව කියන්නේ මොනවද කියන කාරණා අප මේ කොටස අවසානයේදී සාකච්ඡාට භාජනය කරනවා. ඒ වගේ මේවා මොනවා සඳහාද භාවිතා කරන්නේ? කෑම පිසින බඳුන්, මිශ්‍ර ලෝහ සෑදීම, අහස්යානා බඳ, මෝටර කොටස්, ගොඩනැගිලි ජනෙල් දොරවල් වෙනත් ඉදිකිරීම සඳහා මුළු ලෝකයේ පුරා බහුල වශයෙන් භාවිතා කරන ෆෙරස් අඩංගු නොවන නිෆරස් ලෝහයක් විදියට අපිට ඇලුමිනියම් හඳුන්වන්න පුළුවන්. තඹ, කොපර් කියන මූලද්‍රව්‍ය. රතට හුරු තුඹුරු පැහැයක්. ද්‍රවාංක 1033ක් වගේ. තාප සන්නායකතාව, තන්‍යතාව, ආහන්නතාව කියන ගුණයන්ගෙන් යුක්ත වෙනවා. තුත්තනාගම් මිශ්‍ර කර පිත්තල හදනවා. ටින් සමග මිශ්‍ර කර ලෝකඩ හදනවා. අපි කතා කරානේ තුත්තනාගම් මේ තඹවලට තුත්තනාගම් මිශ්‍ර කරලා පිත්තල හදනවා. ටින් මිශ්‍ර කරලා ලෝකඩ හදනවා.
විදුලි කම්බි විසිතුරු බඩු බෞත නිපදවීම සඳහා භාවිතා කරන විශේෂයෙන් තඹ කියන මූලද්‍රව්‍යය. ඔය විශේෂ වශයෙන් අපිට ඉතාම වැදගත් වෙනවා දරුවෝ එකලස් කිරීමේ පාඩම සඳහා. ඒකයි ඔබට මේවා ලබා දීම සිදු කරන්නේ. තුත්තනාගම් සිංක් සුදට හුරු අලු පැහැයක් 419 දී ද්‍රව වෙනවා. ආහන්‍යතාව තන්‍යතාව යුක්තයි මල බැඳීම වළක්වනවා. ගැලොනයිස් යකඩ ගැලොනයිස් කර යකඩ විදුලි බලය නිපදවීමට ගන්නා කෝෂ සඳහා බහුල වශයෙන් මේ තුත්තනාගම් හෙවත් සිංක් කියන මූලද්‍රව්‍ය භාවිතා කරනවා එකලස් කිරීමේ කර්මාන්තවලදී. ඒ වගේම දුවේ පුතේ ටින් රිදීවන් සුදු පැහැයක් ලෝහ සතු ගුණාංගමේ ආකාරයෙන් පවතිනවා. තඹහා මිශ්‍ර කර ලෝකඩ ඊයම් මොලොක් පොඩි යකඩ තහඩුවල ආලේප කිරීම සඳහා විශේෂයෙන් භාවිතා කරනවා. ලෝකඩ සමග මිශ්‍ර කර ලෝකඩ ඊයම් සමග මිශ්‍ර කර මොලොක් පොඩි. මෙන්න මේ මොලොක් පොඩි කියන ඒවා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. පෑසුම් සඳහා පෑසීම වෙල්ඩින් කිරීම සඳහා විශේෂයෙන් මේ ටින් කියන ලෝහය භාවිතා කරනවා. ඒ ටින් තඹ හා මිශ්‍ර කර ලෝකඩද ඊයම් සමග මිශ්‍ර කර මොලොක් පොඩි හදා ගන්නවා මිශ්‍ර කිරීම. එහෙම නැත්නම් මේ පෑසුම් කිරීමේ කාර්යයන් සඳහා. ඒ වගේම තවත් ඔන්න පෑසුම් කාර්යයන් සඳහා වැදගත් වන නිෆරස් ලෝහයක් ලෙස ඊයම් හඳුන්වන්න පුළුවන්. නිල්වන් අලු පැහැයට හුරු පාටක් තිබෙනවා. 327ක් වැනි කුඩා උෂ්ණත්වයකදී ද්‍රව වෙනවා ඊයම්. බරින් වැඩි මල බැඳෙන්නේ ආහන්‍යතාව තන්‍යතාව ස්වීකාර බවින් යුක්තයි. මෙය ටින් ලෝහය හා මිශ්‍ර කර අන්න මොලොක් පොඩි හදා ගන්නවා. විදුලි වැඩ සායම් නිපදවීම තීන්ත නිපදවීම වැනි කාර්යයන් සඳහා විශේෂයෙන් ඊයම් භාවිතා කරනවා. ඔබට දැන් මේවා කටපාඩම් කර තබා ගැනීම ඔබ සතු කාර්යයක්. මේවා නිවැරදි ආකාරයෙන් මේ වගුවල තිබෙන ආකාරයෙන්ම කටපාඩම් කරන් තබා ගන්න ඕනේ. විශේෂයෙන් ඔබට ලස්සන වචන දෙකක් මෙහිදී එකතු වුණා. කවුරු සම්බන්ධයෙන්ද ටින් හා ඊයම් සම්බන්ධයෙන් මොලොක් පොඩි. මේ මොලොක් පොඩි කියන කොටස් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනවා. පෑසුම් ක්‍රියාව වෙල්ඩින් කිරීමේ කාර්ය සඳහා මේවා භාවිතා කරන ආකාරය මේ ඒකකයේ අවසන් කොටස්වලදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. පිත්තල කහ පැහැයක් සෙනගනාසක 930ක් පමණ ද්‍රවාංකයක් මේට පවතිනවා. විලෙනතා ගුණය තන්‍යතාව කැපීම විදීම පීරිගෑම පහසුයි. වාත්තු වැඩ සඳහා විසිතුරු බඩු සැදීම සඳහා පොට ඇන ඉස්කුරුප් වෙන සරණේරු සොයිබ ආදිය නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන් මේ පිත්තල බ්‍රාස් උපයෝග කරගන්නවා. ඒ වගේම ලෝකඩ බ්‍රෝන්ස් රතට හුරු දුඹුරු පැහැයක් සෙනගංශක 950 උෂ්ණත්වයක් විලෙනතාවෙන් යුක්තයි. යාන්ත්‍රික වැඩ සඳහා පහසුයි. ප්‍රතිමා තැනීම ගන්ටාර තැනීම විස්තරු බඩු තැනීම යන්ත්‍රවල සමහර කොටස් තැනීම සඳහා විශේෂයෙන්ම මේ ලෝකඩ බ්‍රෝන්ස් කියන නිෆරස් එම නැත්නම් යකඩ ඩංගු නොවන ලෝහය භාවිතා කරනවා. ඒ වගේම මොලොක් පොඩි soft solder රිදීවන් අලු පාටක් තිබෙනවා. මේ සඳහා තන්‍යතාව ආහන්‍යතාව කියන ගුණවලිනුත් ජලනල මොලොක් පොඩි තහඩු මොලොක් පොඩි සකස් කිරීම වැනි කටයුතු සඳහා මෙන්න මේ නිෆරස් ලෝහයන් භාවිතා කිරීම සිදු කරනවා. මේ ඔබට කටපාඩම් කරගන්න තිබෙන දේවල්. අප අවට ජීවිතයේ බහුල වශයෙන් භාවිතා කරන ද්‍රව්‍ය සඳහා උදාහරණ කිහිපයක් තමයි දුවේ පුතේ මේවා ඔබට ලබා දී තිබෙන්නේ. විභාග ප්‍රශ්නවලදී ආගම සිද්ධාන්ත ඉදිරියේදී පැහැදිලි කිරීමේදී මේ වචන පිත්තල ලෝකඩ මොලොක් පොඩි මෙන්න මේ වගේ තිබෙන යාන්ත්‍රික ශක්ති ස්වීකාරතා ශක්තිතාවන් ඒ වගේ මෙදන ස්ථාන මේ වගේ වටිනාකම් පිළිබඳව මේ පාඩමේදී සාකච්ඡා කරයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් තමයි මේ වගු තුලින් බලාපොරොත්තු වෙන්නේ. ද්‍රව්‍ය භාවිතා කර නිපැයුමක් කිරීමේදී කාර්ය ඉතා ක්‍රමවත් ලෙස සිදු කළ යුතුයි. නියමිත පරිදි කාර්යයට නොකළහොත් අපේක්ෂිත ඵලයන් සහිත නියමයක් ලබා ගත නොහැකි වේ. දැන් මේ අපි නිමැවුම් කරන්න යද්දී මේ අපි සාකච්ඡා කරන ලද ද්‍රව්‍යයන්ගේ ගුණ විශේෂයෙන් වැදගත් වෙනවා.
ඔබ දැක්කා ෆෙරස් සහ නිෆරස්. මේ ලෝහ තනි වශයෙන් තිබෙනවට වඩා ඒවාට විවිධ මූලද්‍රව්‍ය විවිධාකාර අනුපාත වලින් එකතු කිරීමේදී ඒවා සුළු වශයෙන් වෙනස් කිරීමේදී ඒවාගේ ගුණ විශාල වශයෙන් වෙනස් වන බව. එනිසා මේ ලෝකයේ සිට විද්‍යාඥයන් රසායනික ඉංජිනේරුවන් මේවා වෙනස්කම් නිසි වශයෙන් අවබෝධ කරගෙන කාර්යයට උචිත එකලසට ගැලපෙන පරිදි යොදවන්න කටයුතු කරලා තිබෙනවා. එනිසා තමයි මේ ලෝකයේ මේසා විශාල නිර්මාණයන් ප්‍රමාණයක් ලෝකයට දායාද වී තිබෙන්නේ. ඒ වගේම අවශ්‍යතාවය කොපමණද යන්න ඒ අවශ්‍ය පුද්ගලයා නිෂ්පාදකයා විසින් තක්සේරු කළ යුතුයි. ද්‍රව්‍ය සම්පත් නාස්ති වීම හෝ වෙනත් නිපැයුම් කෙරෙහි බලපෑ හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව යමෙකු අපේක්ෂා නොකරන බව සත්‍යක් වේ. ඒ සමගම අපි සාකච්ඡා කරනවා පුතේ දුවේ මේ ද්‍රව්‍ය සතු පවත්නා ගුණ පිළිබඳව. අපි කතා කරපු මේ ස්වීකාර්යතාවය, තන්‍යතාවය, ශක්තිතාවය මේ කියන්නේ මොනවද? මේ කියන්නේ ගුණ. මේ ගුණ වලින් කියවන්නේ මොනවද කියන කාරණාව දුවේ පුතේ දැන් ඔබ සමග මා සාකච්ඡා කරන්න සූදානම් වනවා. එහිදී කියනවා අප කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින ගුණ පිළිබඳව සැලකීමේදී එහි දැනීම මැනීමෙන් හෝ පරීක්ෂා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කතා කරමු. නිදර්ශනයක් ලෙස අප ඉදිරියේ ලෝහ නියදියක් තිබේයයි උපකල්පනය කළහොත් අප එය අලු පැහැයෙන් දිස්වන බවත් දැඩි බවක් හා දිලිසන ස්වභාවයක යුක්ත වන බවත් කිව හැක. මේ ද්‍රව්‍යවල ගුණ පුතේ අපිට ඇස් දෙකෙන් බලන්න පුළුවන්. අලලා බලන්න පුළුවන්. දැනෙනවා, පේනවා. බලයක් යොදලා බලන්න පුළුවන්. තවත් රසායනික ද්‍රව්‍යයක් සමග ප්‍රතික්‍රියා කරවලා බලන්න පුළුවන්. ඒ වගේම විදුලිය සන්නයනය කළා, තාපය සන්නයනය කළා බලන්න පුළුවන්. මේ ද්‍රව්‍ය සතුව මොන වගේ ගුණ පවතිනවාද කියලා. ඒ පොදුවේ මේ ලෝහ අලෝහ වල සතුව පවතින ගුණාංග ගණනාවක් පිළිබඳව දැන් අප සාකච්ඡා කරන්න යනවා. එමෙන්ම එය තවදුරටත් පරීක්ෂාවට බඳුන් කළ විට ඒ තුලින් තාපය හා විදුලිය සන්නයනය කිරීමේ හැකියාවක් තිබෙන බව පෙනී යයි. ඔන්න සමහර මේ ද්‍රව්‍ය තුලින් විදුලිය යවන්න පුළුවන්. තාපය යවන්න පුළුවන්. දැන් අපිට ඉලෙක්ට්‍රොනික උපාංග, ඉලෙක්ට්‍රිකල් උපාංග නිර්මාණය කර ගැනීමේදී තාපය යවන්නත් වෙන අවස්ථා තිබෙනවා, විදුලිය යවන්න අවස්ථා තිබෙන නිසා ඒවා පහසුවෙන් සන්නයනය කරන ද්‍රව්‍ය මොනවාද, මිශ්‍ර ලෝහ මොනවාද, නිෆරස් ලෝහ මොනවාද කියන කාරණාව අපිට ඉතා වැදගත් වෙනවද නැද්ද? අපිට ඉතා වැදගත් වෙනවා. ඒ අනුව ඒවා ලෝහයක් තුල පවතින ගුණ ලෙස අර්ථ දැක්විය හැක. විශේෂයෙන්ම ද්‍රව්‍යයක් හෝ වස්තුවක් හඳුනා ගැනීමේදී හා සැසඳීමේදී ඒවා සතුව පවතින ගුණ පිළිබඳව දැන සිටීම වැදගත් වේ. දැන් අපේ මේ වගේ තියෙන ගුණ පිළිබඳව දැන සිටින්න ඕනේ. මේ සතුව පවතින ගුණ තවත් විස්තර කරද්දී මෙන්න මේ ආකාරයට අවධානය යොමු කරමු. නිරසනයක් ලෙස හැන්ද කඩංගු ගුණාංග පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඒ සදා තිබෙන ද්‍රව්‍ය එහි බර හැඩය සම්බන්ධයෙන් සලකා බැලිය හැක. හැන්දක්, කුඩා හැන්දක්, සැහැල්ලුයි, මල කන්නේ. නමුත් කුඩා බලයක් යෙදීමේදී මෙහි හැඩය වෙනස් කරන්න පුළුවන්. බිම වැටුනහම රැවුදෙන හඬක් තරමක් ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව බවට පත් කරගන්න පුළුවන්. තවදුරටත් නවනට මේ හැන්ද කැඩලා යනවා. නමුත් අප හැන්දෙන් කරගන්න කාරණාව මල නොකැඩී ශක්තිමත්ව ආහාර ද්‍රව්‍ය බෙදා ගැනීමේ හැකියාව තිබුණා නම් ප්‍රමාණවත්. අපි හොද්ද මතට යොදලා ආහාර ද්‍රව්‍ය මත යොදලා විශාල බලයක් යොදන්නේ නැහැ, සාමාන්‍ය බලයක්. ඒ සාමාන්‍ය බලයට ඔරොත්තු දීමේ හැකියාව මේ සතුව පැවතුණා නම් ඇති. ඒ වගේම ආහාර ද්‍රව්‍ය වල උෂ්ණත්වය හමුවේ මේ හැන්ද උණු වෙන්නේ නැතුව තිබ්බහම ඇති. ඒ වගේම මේ හැන්ද නිර්මාණය කළ තිබෙන ද්‍රව්‍ය ආහාර ද්‍රව්‍ය ලඩඟු රසායනික සංයෝගات එක්ක ප්‍රතික්‍රියා කරන්න නැතුව තිබ්බහම ඇති. අන්න එකලස සඳහා ඒ ද්‍රව්‍යවල ගුණාංග බලපාන ආකාරය. මේවා පිළිබඳව කල්පනාවෙන් පරීක්ෂාකාරීව අධ්‍යයනයෙන් පසුව තමයි ඒ ද්‍රව්‍ය සඳහා සුදුසුම වර්ගය, එය භාණ්ඩය සඳහා ඒකලස සඳහා සුදුසුම ද්‍රව්‍ය තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇතැම් විට වස්තු හෝ ද්‍රව්‍ය දෙකක් අතර ගැති ගුණ සමාන හෝ අසමාන වෙන්නත් පුළුවන්. එමෙන්ම එය යොදා ගන්නා කාර්ය අනුව ඒ මගින් සාදා තිබේ නම් මෙහි ඝනකම ඩෙන්සිටි ඇති අතර
පවතන වෙනස්කම් අවබෝධ කර ගැනීමද වැදගත් වේ. විශේෂයෙන් ඉංජිනේරු කාර්යයන් සඳහා ද්‍රව්‍ය යොදා ගැනීමේදී ඒවා සතුව පවතන ගුණ පිළිබඳව අවබෝධයක් තිබීම අතිශය වැදගත්. එනිසා නිෂ්පාදන සමාගම් වල ඉන්න නිෂ්පාදන ඉංජිනේරුවන් ඕනෑම භාණ්ඩයක් එකලසක් නිර්මාණය කරන්න කලින් ඒවාට අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගන්නවා. ලෝහ අලෝහ ෆෙරස් නිපරස් වගේ. ඒවා තෝරා ගැනීමේදී ඒ එකලසට ගැළපෙනම ගුණාංග සඳහා සුදුසුම ද්‍රව්‍ය තෝරා ගැනීමෙන් මේ එකලසේ ගුණාත්මක භාවය ඉහළ අගයක පවත්වා ගන්න පුළුවන්. දැන් එතකොට මේ එකලසක තියෙන ද්‍රව්‍යවල තිබෙන ගුණ මොනවාද කියන කාරණාව අපි සාකච්ඡාවට භාජනය කරන්න ආරම්භ කරමු. ඒ තිබෙන ගුණාංග ප්‍රධාන කාණ්ඩ කිහිපයක් යටතට වර්ග කරනවා. ඒ ප්‍රධාන කාණ්ඩය ලෙස අපට ගන්න පුළුවන් භෞතික ගුණ එහෙම නැත්නම් physical properties. භෞතික ගුණ. අපට දැනෙනවා, දකින්න සැලසෙනවා මේ පේන්න තියෙන දේවල්. ඝනත්වය density, දුෂ්ටාවිතාවය viscosity, තාපාංකය boiling point, තාප සන්නායකතාව thermal conductivity, පෘෂ්ඨිකාත්‍ය surface point, ද්‍රවාංකය melting point, හැඩය shape. මෙන්න මේ වගේ කාරණා වලට අපි කියනවා මොන ගුණාංග කියලාද? භෞතික ගුණාංග. අපි මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා පුතේ රසායනික ගුණ chemical properties. මේ රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනවද? මල බැඳීම් තත් ඇති වෙනවද? විද්‍යුතය ගමන් කරනවද? ඒ ආශ්‍රිතව මේ රසායනික ගුණ ආශ්‍රිතව මල බැඳීමට ප්‍රතිරෝධය, රසායනික අක්‍රියතාවය, විද්‍යුත්තා චුම්බක ගුණ, විද්‍යුත් ප්‍රතිරෝධකතාව, විද්‍යුත් සන්නායකතාව, චුම්බක ශ්‍රාව ඝනත්වය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. රසායනික ගුණ වලින් පස්සේ අපි කතා කරනවා යාන්ත්‍රික ගුණ, mechanical properties. mechanical properties. අපි මේ ද්‍රව්‍යයට බලයක් යොදලා බලනවා. එහිදී අපි කලින් කතා කරපු විදිහට තන්්‍යතාව, ආහාන්‍යතාව, දැඩි බව, ශක්තිතාව, භංගුරතාව, ප්‍රත්‍යසතාව, ස්වීකාරතාව සහ ප්‍රබලතාවය කියන සාධක පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. යාන්ත්‍රික ගුණ වලින් පස්සේ දුවේ පුතේ අපි ඔන්න අවධානය යොමු කරනවා භෞතික ගුණාංග කිහිපයක් සාකච්ඡාවට භාජනය කරන්න. අපි දැන් බලමු මේ භෞතික ගුණාංග වලින් කියවෙන්නේ මොනවද? ඒවා ද්‍රව්‍ය සතුව පවතිනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. අපි පළමු භෞතික ගුණාංගයට එනවා ඝනත්වය density. density කියලා කියන්නේ කුමක්ද? ඒකීය පරිමාවක කොච්චර ස්කන්ධයක් තියෙනවද? ද්‍රව්‍යයක ඝනත්වය anu ඒකීය පරිමාවක් සඳහා ඇති ස්කන්ධයයි. එය නියෝජනය කරන්නේ ස්කන්ධය හා පරිමාවයේ අනුපාතයක් ලෙසය. මෙන්න ඝනත්වය ස්කන්ධය බෙදීම පරිමාව. ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් පරිමාව ඝන මීටර වලින් එතකොට කොච්චරක් වෙනවද? ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් ලැබෙනවා. ඝනත්වය මයින අන්තර්ජාතික ඒකකය වන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වේ. එහි m යනු ද්‍රවයේ ස්කන්ධය වන අතර කිලෝග්‍රෑම් වලින් දක්වයි. මේ කිලෝග්‍රෑම් වලින් දක්වයි. v යනු පරිමාව වන අතර ඝන මීටර වලින් දක්වනු ලබයි. ඒ අනුව කිසියම් ද්‍රවයක ඝනත්වය m බෙදී d සමාන m බෙදීම v ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් අපි හඳුන්වනවා ඝනත්වය. ඔන ද්‍රව්‍ය සතු පළවන භෞතික ගුණාංගය. පළව ෆිසිකල් ප්‍රොපර්ටි එක ඝනත්වය ලෙස හඳුන්වනවා. මේ සමීකරණය දැක්වෙන්නේ එයයි. සෑම ද්‍රව්‍යයක් සතුවම කිසියම් ඝනත්වයක් තිබෙන අතර එය තීරණය වන්නේ අදාළ ද්‍රවයේ අණු එකිනෙක සමග සමීපව සම්බන්ධ වී ඇති ආකාරය එනම් ඇසරී තිබෙන ආකාරය අනුවයි. යම් මූල ද්‍රව්‍යයක පරමාණු ළඟින් ළඟ ඇසරී තිබෙනවා නම් ඝනත්වය වැඩි. ඈතින් ඈත ඇසරී තිබෙනවා නම් ඒ ඝනත්වය අඩුයි. මේක තමයි ලෝකයේ ස්වභාවය. ලෝකයේ නිර්මාණය වී තිබෙන ආකාරය. සමහර පරමාණු තාම ළඟින් ඇසරී තිබෙන අතර සමහර පරමාණු ඈතින් ඇසරී තිබෙනවා. ඒ වගේම එහිදී කියනවා කිසියම් ද්‍රව්‍යයක අණු පිළිවෙලින් හා එකිනෙක සමීපව ඇසරී තිබෙන්නේ නම් එවිට අණු බොහෝ ගණනක්
පරිමාව සෑදීම සඳහා සම්බන්ධ වී තිබේ. අණු ගණනාවක් එකිනෙක එකතු වෙලා ඒ මගින් එයාගේ ස්කන්ධය තීරණය වෙනවා. D සමාන වෙනවා ඝනත්වය සමාන වෙනවා ස්කන්ධය බෙදීම පරිමාවට. ඝනත්වය සමාන වෙනවා කාටද පුතේ? ස්කන්ධය බෙදීම පරිමාවට සමාන වීම සිදු වෙනවා. ද්‍රව්‍යවල ඝනත්වය දැන සිටීම ඉංජිනේරුමය කාර්යන්වලදී ඉතා වැදගත් වේ. ඝනත්වය දැන සිටීම ඉංජිනේරුමය කාර්යන්වලදී ඉතා වැදගත් සාධකයක් වනවා. ඒ අනුව කිසියම් නිෂ්පාදනයක් සැලසුම් කිරීමේදී එහි බර නිර්ණය කිරීමේ හැකියාවත් කවුරු සතුව පවතිනවද? එහි බර නිර්ණය කිරීමේ හැකියාවත් මේ ඝනත්වය නැමැති සාධකය මත රඳා පවතිනවා. එවිට නිශ්චිත බර ප්‍රමාණයක් තුල එම නිෂ්පාදනය සිදු කිරීමේ හැකියාවත් නිශ්චිත බර ප්‍රමාණයක් තුල නිෂ්පාදනය සිදු කිරීමේ හැකියාවත් මේ සතුව පවතිනවා. මේ වගුවේ ඔබට දැක්වෙන්නේ පුතේ විවිධ ද්‍රව්‍යයන් කිහිපයක ඝනත්වයයි. දැන් බලන්න ඇලුමිනියම් වල ඝනත්වය ඉතා ඉහළ 2700 ගණක් වෙන අතර පිත්තල වල ඊටත් වැඩි වෙනවා. දැන් මේ ආකාරයට රත්තරන් ගත්තාම මේ රත්තරන් වල ඝනත්වය අනෙකුත් සියල්ල අභිභවයෙන් ඉහළින් පවතිනවා. ඒ වගේම ප්ලැටිනම් රිදී මේ ප්ලැටිනම් සහ රිදී කියන මේ මූලද්‍රව්‍ය වලද කතා කරන රසදිය වලද ඉහළ ඝනත්වයක් පවතිනවා. ඒ නිසා මේ ප්ලැටිනම් වල පවතින ඉහළ ඝනත්වය නිසා ඊටාම ඉහළ මිල ගණනක් මේවට අයිති වෙනවා. ඒ වගේම රත්තරන් වලටත් ඊටාම මිල ගණනක් හිමි වෙනවා. මෙයාගේ අංශු හැකිතාක් ළඟින් ළඟ තෙවීම නිසා. නමුත් ඔබ මතක තියාගන්න මේ ඝනත්වය කියන සංකල්පයත් එක්ක මෙයාගේ ශක්තිමත්භාවය කියන එකයි මේ ඝනත්වය කියන එකයි එකිනෙක වෙනස්. රත්තරන් වල ඝනත්වය මෙච්චර ඉහළ වුණාට එයාගේ ශක්තිමත්භාවය අඩුයි. ඒ නිසා රත්තරන් වල ශක්තිමත්භාවය වැඩි කරන්න ඔබ දන්නවා කැරට් ගාන හදාගන්න. ඒවට විවිධ රසායනික මූලද්‍රව්‍යයන් එකතු කරමින් තමයි ඒවා තරමක් ශක්තිමත් කරලා තිබෙන්නේ. ඒ අදහසක් දල අදහසක් මේ ඝනත්වය සම්බන්ධ දල අදහසක් ඔබට ලබා ගැනීමට හැකි වෙනවා මේ වගුව නිරීක්ෂණය කිරීම තුළින්. ඒ වගේම යකඩ ගත්තාම මේ යකඩ වලට හිමි වෙනවා 7000 ගානක ප්‍රමාණයක් 7840ක විතර ඝන මීටරයක් තුල කිලෝග්‍රෑම් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔබ ගත්තොත් රත්තරන් ඉතා කුඩා ප්‍රමාණයක් විශාල බරක් තියෙන අතර එහා සාපේක්ෂව පරිමාවක් සහිත යකඩවල බර අඩු වෙන්න පුළුවන්. රත්තරන් කිලෝග්‍රෑමයක් සහ යකඩ කිලෝග්‍රෑමයක් ගත්තාම රත්තරන් කිලෝග්‍රෑමයේ තරමක් පොඩි වන අතර යකඩ කිලෝග්‍රෑමයේ විශාල වෙනවා. රත්තරන් වල අංශු එකිනෙක ළඟින් බැඳී පවතින නිසා. අපි තවත් ඉදිරියට යමු. දුෂ්‍රාවිතාවය. මොකක්ද අපි ඊළඟට කතා කරන මාතෘකාව? දුෂ්‍රාවිතාවය. එහෙම නැත්නම් අපි මේකට කියනවා විස්කෝසිටි එක. මොකද්ද පුතේ? දුෂ්‍රාවිතාවය විස්කෝසිටිය. මොකද්ද මේ දුෂ්‍රාවිතාවය කියලා කියන්නේ? දුෂ්‍රාවිතාවය වන කිසියම් ද්‍රව්‍යයක් සතුව පවතින උකු බව ලෙස සරලව අර්ථ දැක්විය හැක. උකු භාවය දුෂ්‍රාවිතාව විස්කෝසිටි එක. මෙය තවත් ආකාරයට අර්ථ දක්වන ගලා යාමට දක්වන ප්‍රතිරෝධය. දැන් අපි ද්‍රව්‍ය දෙකක් ගමු මේ ආකාරයට මීපැණි සහ ජලය ගමු. මීපැණි සහ ජලය කියන මේ වර්ග දෙක ගමු. දැන් මීපැණි ගලා යාමට දක්වන ප්‍රතිරෝධය වැඩිද නැද්ද? වැඩි. ජලය ගලා යාමට දක්වන ප්‍රතිරෝධය බොහෝ සෙයින් අඩුයි. මීපැණි වල ප්‍රතිරෝධය වැඩි, ජලයේ ප්‍රතිරෝධය අඩුයි. එහෙනම් මීපැණි වල උකු ගතිය වැඩි, ජලයේ උකු ගතිය අඩුයි. මෙයාගේ උකු ගතිය වැඩි, මෙයාගේ උකු ගතිය අඩුයි. මෙයාගේ උකු ගතිය වැඩි, මෙයාගේ උකු ගතිය අඩුයි. දැන් භාජන දෙකකට එක් භාජනයකට දානවා මීපැණි, අනෙක් භාජනයකට දානවා ජලය. අත දාලා කලවම් කරනවා. අපිට කලවම් කරන්න ලේසි ජලය අඩංගු බඳුනද මීපැණි අඩංගු බඳුනද? මීපැණි අඩංගු බඳුන අපිට කලවම් කරන්න අපහසුයි. ඒ වැඩි ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ වගේම ගලා යාමට දක්වන ප්‍රතිරෝධය අඩු වෙන්නේ කාගේද? ජලයේ. මෙන්න මේකට අපි කියනවා උකුභාවයට අපි කියනවා දුෂ්‍රාවිතාවය. නිදර්ශනයක් ලෙස දත් බෙහෙත් ටියුබයක් තුල තිබෙන දත් බෙහෙත් වල උකුභාව නැතිනම් දුෂ්‍රාවිතාවය අනුව ඒ තුල ඇති දත් බෙහෙත් ඉන් පිටතට ගැනීම අසීරු හෝ පමණට වැඩියෙන් පිටතට පැමිණීම සිදු වන ඇත. ඒ කියන්නේ මේ දත් බෙහෙත් වල තිබෙන දුෂ්‍රාවිතාවය අඩු වැඩි කිරීම මගින් තමයි
නිවැරදි ප්‍රමාණයෙන් එළියට එන්න තියෙන්නේ. උහු ගතිය වැඩි වුණොත් එළියට එන්නේ නැහැ. උහු ගතිය අඩු වුණොත් වැඩිපුර ප්‍රමාණයක් එළියට එනවා. නිසා නියමිත දුෂ්ටාවිතාවක් එයාගේ තුල පවත්වීම සිදු කරනු ලබනවා. මොන දුෂ්ටාවිතාවය නැමැති සාධකය. ඒ අනුව දුෂ්ටාවිතාවය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් ද්‍රව්‍යයක් මත යොදවන යම් පීඩනයක් යටතේ චලිතය සිදුවීමේ හැකියාව බව කිව හැකිය. කිසියම් පීඩනයක් දුන්නාම එය චලිත වෙනවා. බලයක් දීපු ගමන් ගලාගෙන යනවා, චලිත වෙනවා. බලයක් දීපු ගමන් ආවම චලිතයක් වෙනවා නම් ඒ දුෂ්ටාවිතාවය අඩුයි. බලයක් යොදව ගමන් වැඩි දුරක් චලනය වෙනවා නම් එයාගේ දුෂ්ටාවිතාවය වැඩි අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. දුෂ්ටාවිතාවය වැඩිවීම අඩුවීම කියන සංකල්පය මෙන්න මෙලෙස දක්වන්න පුළුවන්. ව්‍යාකෘති ප්‍රත්‍යාබල ව්‍යාකෘතික ශීඝ්‍රතාවයෙන් බෙදීමෙන් එය ගණනය කරන්න පුළුවන්. මෙන්න දුෂ්ටාවිතාවය ගණනය කිරීම සඳහා සමීකරණයකුත් දක්වා තිබෙනවා. මේ සමීකරණ කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. නමුත් මේකෙන් කියවන අර්ථය තරමක විදිහක මතක තබා ගත්තාම ප්‍රමාණවත්. දුෂ්ටාවිතාවය ව්‍යාකෘති ප්‍රත්‍යාබලය ව්‍යාකෘති ශීඝ්‍රතාවයෙන් බෙදුවාම ලැබෙනවා. මොකද්ද මේ ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය කියලා කියන්නේ? බලන්න. එහි ව්‍යාකෘතික ප්‍රත්‍යාබලය anu ද්‍රවයක් හෝ ස්තරයක් අනෙක් ද්‍රවයේ ස්තරයට සාපේක්ෂව චලනය වීම සඳහා ඒකක ශේෂ්ත්‍රයක් වෙත යෙදිය යුතු බලයයි. මේ ද්‍රවය චලනය වෙන්න යොදන්න ඕන බලය ව්‍යාකෘති ප්‍රත්‍යාබලය කියලා හඳුන්වනවා. ව්‍යාකෘති ශීඝ්‍රතාවය anu අතරමැදි ස්තර එක් ස්තරයකට අනුව අනෙක් ස්තරය චලිත වීමේ වේගය වෙනසයි. ඔන්න ඔය දෙක අතර අනුපාතයට අපි කියනවා දුෂ්ටාවිතාවය. කෙටියෙන් මතක තියාගන්න ද්‍රවයක් ගලා යාමට දක්වන ප්‍රතිරෝධය. එහෙම නැත්නම් ද්‍රවයක් ගලා යාමට දක්වන බලපෑම අපිට දුෂ්ටාවිතාවය ලෙස අර්ථ දක්වන්න පුළුවන්. බොහෝ විට ආහාර නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා මෙන්ම පිරිවැය සඵලදායීත්වය සඳහාද දුෂ්ටාවිතාවය මැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබයි. බොහෝ විට ආහාර නිෂ්පාදන ශේෂ්ත්‍රයේදී නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න. ඒ වගේම පිරිවැය පවත්වා ගන්න දුෂ්ටාවිතාවය මැනීමේ ක්‍රියාවලිය සිදු කරන. දැන් විශේෂයෙන්ම දියරමය ආහාර ද්‍රව්‍ය. අපි කියමු සිසිල් බීම, කිරි ආශ්‍රිත නිෂ්පාදනව මේවට ජලය එකතු කරනවා. ජලය එකතු කරලා නිවැරදි දුෂ්ටාවිතාවක් පවත්වා ගන්න ඕනේ. අන්න ඒ දුෂ්ටාවිතාවෙන් තමයි මෙය නිවැරදි ප්‍රමිතියෙන් පවතිනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ අනුව අදාළ ද්‍රව්‍යයන් නලයක් ඔස්සේ ගමන් කිරීමට ගතවන කාලය හෝ නිෂ්පාදන වියලීමට හෝ ස්ථාවර වීමට ගතවන කාලයෙන් නිරීක්ෂණය කළ හැක. විවිධාකාර ක්‍රම ඔස්සේ දුෂ්ටාවිතා මාන භාවිතා කරමින් ගලා යාමට ගතවන කාල පරීක්ෂා කරමින් අදාළ ද්‍රවවල දුෂ්ටාවිතාවය පරීක්ෂාවට භාජනය කරනු ලබනවා. එවිට නිපැයුම ගතවන කාලය ඒ දුෂ්ටාවිතාවය මත ගණනය කළ හැක. අදාළ ද්‍රවයේ දුෂ්ටාවිතාවය අදාළ විදිහට ගණනය කරන්න පුළුවන් ආහාර ද්‍රව්‍ය වල. ඒ වගේ විශේෂයෙන්ම මෙහිදී සාකච්ඡා කරනවා සමහර ඇලවුම් ද්‍රව්‍ය, ගම් වර්ග, මැලියම් වර්ග. මේ මැලියම් වර්ග වලටත් නියමිත දුෂ්ටාවිතාවක් පවතින්න ඕනේ. ඒවා දුෂ්ටාවිතාවත් නිවැරදි ආකාරයෙන් නිෂ්පාදකයන් විසින් ගණනය කරලා වෙළඳ පොළවල් වලට නිකුත් කිරීම සිදු කරනවා. ඊට අමතරව කොන්ක්‍රීට් නිෂ්පාදන, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ විලේපන කොස්මැටික්ස් නිෂ්පාදන යන ශේෂවලදීද මේ දුෂ්ටාවිතාවය වැදගත් වෙනවා. දැන් මේ අපි කතා කරන එකලස් කිරීම, කොටස් එකතු කර නිෂ්පාදන සිදු කිරීම, මේ කොන්ක්‍රීට් නිවැරදි දුෂ්ටාවිතාවක්, පෙට්‍රෝලියම්, ඒ වගේම විලේපන කොස්මැටික්ස් ද්‍රව්‍ය මේ සඳහාත් දුෂ්ටාවිතාවය කියන භෞතික සාධකය නිවැරදි ආකාරයෙන් පවත්වා ගත යුතුයි දුවේ පුතේ. ඒ වගේම අපි තවත් භෞතික ගුණාංගයකට එනවා. ඒ භෞතික ගුණාංගය අපි හඳුන්වනවා බොයිලින් පොයින්ට්, එහෙම නැත්නම් තාපාංකය. මේ තාපාංකයේ වැදගත්කම කුමක්ද? ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ දානකොට මේ ද්‍රවය රත් වෙන්න පටන් ගන්නවා. මේ රත් වීමෙන් අනතුරුව ඒ ද්‍රවය නටලා වාෂ්ප බවට පත් වෙනවා. ඒ පිළිබඳව අපි විශේෂ අවධානයකින් පසුවන්න ඕනේ. විශේෂයෙන්ම රේඩියේටරය. අපි ඔටෝමොබයිල් වලදී සාකච්ඡාවට භාජනය කරා විකිරක ටැංකියේ තිබෙන මේ රේඩියේටරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව.
මේ රේඩියේටරේ තිබෙන ජලය එහෙම නැත්නම් සිසිලන කාරකය නැටීමෙන් අනතුරුව වාෂ්ප වෙලා යනවා නම් අඩු උෂ්ණත්වවලදී ඒ රේඩියේටරේට එතරම් හිතකර තත්වයක් පවතිනවද? හිතකර තත්වයක් පවතින්නේ නැහැ. යම් ද්‍රවයක් රත් කිරීමේදී ද්‍රවය තුළින් බුබුලු දමමින් වාෂ්ප බවට පත්වීම එනම් නැටීම සිදුවන උෂ්ණත්වය එම ද්‍රවයේ තාපාංකයම නැත්තම් බොයිලින් පොයින්ට් එක ලෙස හඳුන්වයි. එම ද්‍රවයේ කුමක්ද? තාපාංකයම නැත්තම් බොයිලින් පොයින්ට් එක ලෙස හඳුන්වයි. ද්‍රව්‍යවල සිදුවන අවස්ථා විපර්යාසය උෂ්ණත්ව පීඩනය මත රඳා පවතී. මෙයට උෂ්ණත්ව පීඩනය මත රඳා පවතන කියලා කියන්නේ මේ ද්‍රවයක තාපාංකය වායුගෝල පීඩනය මත රඳා පවතිනවා. අපි හිතමු ජලය නටන උෂ්ණත්වය එහෙම නැත්නම් තාපාංකය 100යි නම් සාමාන්‍ය වායුගෝල තත්ත්වයට යටතේ මෙය වැඩි පීඩනයකට ද්‍රවය ලක් කරාම එයා 110ට 120 වගේ වැඩි තාපාංකයකට පත් වෙනවා. එහෙමනම් මේ තාපාංකය කෙරෙහි බලපාන සාධකයේ ලෙස අපි ලබා දෙන උෂ්ණත්වයත් ඒ අවස්ථාවේ තිබෙන පීඩනයත් කියන මෙන්න මේ සාධක දෙක මත තාපාංකය රඳා පවතින බව තේරුම් ගන්න. සාමාන්‍යයෙන් ද්‍රවවල තාපාංක සහ ද්‍රවාංක දෙනු ලබන්නේ වායුගෝල ඒකක පීඩනයක් යටතේ නැතිම හෝ වියලනය සිදුවන උෂ්ණත්වයේ ලෙසය. පීඩනයත් එක්ක තමයි දෙන්නේ. දැන් අපේ ජලයේ තාපාංකය සෙනගාංශක 100යි කියලා කියන්නේ සාමාන්‍ය වායුගෝල පීඩනයේ. සාමාන්‍ය වායුගෝල පීඩනය යටතේ. මේ සාමාන්‍ය වායුගෝල පීඩනය යටතේ මේ ද්‍රවයේ තාපාංකය ඔන්න සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් කියලා අපි කියනවා. සාමාන්‍ය වායුගෝල පීඩනය යටතේ මෙයාගේ තාපාංකය අපි කියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 100යි කියලා. ද්‍රව්‍ය කිහිපයක තාපාංක වායුගෝල ඒකක පීඩන යටතේ පහත දැක්වේ. මෙන්න ජලය 100යි. එතනෝල් 78යි. රසදිය වාෂ්ප වෙන්නේ 357 සෙන්ටිග්‍රේඩ්. සිංක් වාෂ්ප වෙන්නේ තඹ වාෂ්ප වෙන්නේ 2310න්. යකඩ වාෂ්ප වෙන 2750න්. ඔක්සිජන් ඍණ 183න් වාෂ්ප බවට පත් වෙනවා. මෙන්න මේ වගේ විවිධාකාර තාපාංක එක් ද්‍රව්‍ය සතුව පවතිනවා. දැන් ඉහළ උෂ්ණත්ව තැන්වල වැඩ කරනකොට සමහරවිට සිංක් වලින් හදා තිබෙන ලෝහ බඳුනක් උෂ්මකයක් තුලදී 907ට වඩා වැඩි වුණ ගමන් මේ සිංක් මොනවා වෙලා යනවද? වාෂ්ප වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ එකලස් කිරීමේ කර්මාන්තයේදී තාපාංක පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන්න ඕනද නැද්ද? පසුවිය යුතුයි. මේ වගේම තවත් අපි සංකල්පයක් ගන්නවා තාප සන්නායකතාවය. තාපය ගමන් කරනවා. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තාපය ගමන් කරනවා. ඒ තාපය ගමන් කරන ප්‍රධාන ක්‍රම තුනක් තිබෙනවා දරුවෝ. සන්නයනය, සංවහනය, විකිරණය. මොකද පුතේ මේ තාපය ගමන් කරන්නා වූ ක්‍රම තුන සන්නයනය, සංවහනය, විකිරණය. ද්‍රවයක් සතුව පවතින තාපය ගෙන යාමේ හැකියාව තාප සන්නායකතාව ලෙස හඳුන්වයි. එය සාමාන්‍යයෙන් K ලැම්ඩා ලෙස දක්වනු ලැබේ. තාපය ගමන් කිරීම සිදුවන ප්‍රධාන ආකාර තුනක් සන්නයනය, කන්ඩක්ෂන්, සංවහනය, කන්වෙක්ෂන්, විකිරණය, රේඩියේෂන්. මෙන්න මේ ආකාර තුනට තමයි තාපය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරනු ලබන්නේ. සූර්යාගේ සිට විකිරණය ඔස්සේ තාපය පෘථිවියට ලැබෙනවා. ලෝහ ද්‍රව්‍ය තුල සන්නයනය අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීම සිදු කරනවා. ද්‍රව තුල සංවහන ධාරාව ඔස්සේ තාපය ද්‍රවය තුල සංසරණය වීම සිදුනවා. මේවා අපි සාමාන්‍ය පෙළ පන්තියේදී අධ්‍යයනය කරලා තිබෙනවා. ඔබට මතක ඇති. ඝන ද්‍රව තුලින් තාපය සංක්‍රමණය වන ප්‍රධානම ක්‍රමය සන්නයනයයි. මේ ඝන ද්‍රව්‍ය තුලින් සන්නයනයයි. මේ තාපය මේ විදිහට අපි මේ ලෝහයක් මේ ආකාරයට රත් කරනවා. මේ ලෝහය රත් කරනකොට මේ අංශුවෙන් අංශුවට මෙන්න මේ ආකාරයෙන් තාපය අංශුවෙන් අංශුවට මේ තාපය සංක්‍රමණය වීම සිදු වෙනවා. මේ
අංශුවෙන් අංශුවට මේ ආකාරයට තාපය සංක්‍රමණය වීම සිදු වෙනවා. මේකට අපි කියනවා සන්නයනය කියලා. ගිනි දැල්ලකට ඇල්ලූ ලෝහ කූරක් දිගේ තාපය ගැලීම ලිප මත තැබූ බඳුනක පතුලේ පිටපැත්තේ සිට ඇතුළු පැත්තට තාපය ගැලීම ඒ සඳහා නිදසුන් කිහිපයක් ලෙස ගන්න පුළුවන්. මේ ආකාරයට තාපය ගමන් කරනවා. මේ තිබෙන්නේ තාපය ගමන් කරනවා. මේකට අපි කියනවා සන්නයනය කියලා. ඝන ද්‍රව්‍යක පරමාණු තදින් එකිනෙක බැඳී ඇති නිසා ඒවාට ද්‍රවයේ පරිමාව පුරා නිදහසේ ගමන් කළ නොහැක. මෙයට මේ අංශු ඝන අංශු එකින් එක බැඳී පවතිනවා. තාපය දුන්නාම මෙයාගේ අංශු චලනය වෙනවා. ඒ චලනය වෙනකොට ඊට යාබද අංශුවත් චලනය වෙනවා. මේ ඝර්ෂණය නැමැති මූල ධර්මෙන් තාපය ජනනය වීමක් සිදු වෙලා අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීම මේ ඝන තුල සිදු වෙනවා. නමුත් ද්‍රවයක සිදුවන්නේ කුමක්ද? අංශු ඈතින් ඈත තරමක් ඈතින් ඈත පිහිටන නිසා රත් වෙනකොට ඒ ද්‍රවයේ ඝනත්වය අඩු වීමෙන් ද්‍රවයේ ඉහළට ගමන් කිරීමෙන් මේ තාපය මේ දිගේ සංසරණය වීම සිදුවීම සංවහන ධාරා ඇතිවීමේ ක්‍රියාවලියක් ලෙස හඳුන්වනවා. ඒ විදිහට වාතය සහ ද්‍රව කියන මේ දෙක තුලම සංවහන ධාරා ඇතිවීමෙන් මේ තාපය ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. එවැනි ද්‍රව්‍යවල තාපය පවතින්නේ පරමාණු කම්පන චාලක ශක්තිය ලෙසය. අන්න පරමාණු කම්පන වෙලා ඒ චාලක ශක්තියෙන් ඇතිවන ඝර්ෂණය මගින් තමයි ශක්තිය සන්නයන මූල ධර්මයෙන් පිට වෙලා යන්නේ. ලෝහයක නම් මෙයට අමතරව නිදහසේ ගමන් කළ හැකි මුක්ත ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය ලෙසද තාප ශක්තියෙන් කොටසක් පවතී. ඒ වගේම ප්‍රකාශ කරනවා මේ ආකාරයට සන්නයනයේ අණු පරිමාණ සහ ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය අසල ඇති අංශුමය සමග ඇතිවන ගැටුම් නිසා ක්‍රමයෙන් ද්‍රව්‍ය පුරා පැතිරී යයි. මේ ඇතිවන ගැටුම් වලින් ඝර්ෂණය ඇති වෙලා ඒකෙන් තාපය පිටවීමේ එහෙම නැත්නම් තාපය ගලාගෙන යාමේ ක්‍රමවේදයකට අපි සන්නයනය කියලා කියනවා. මේවා තාපය හොඳින් සන්නයනය කරන සමහර ද්‍රව්‍ය තියෙනවා. සමහර මේ මූල ද්‍රව්‍ය වල සමහර ලෝහ වලට තිබෙනවා තාපය හොඳින් සන්නයනය කිරීමේ හැකියාවක්. ඒ ද්‍රව්‍ය සතු ගුණාංගයක්. සමහර ද්‍රව්‍ය වලට මේ තාපය හොඳින් සන්නයනය කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. තාපය හොඳින් සන්නයන වන ද්‍රව්‍ය තාප සුසන්නායක heat conductors යනුවෙන්ද තාපය හොඳින් සන්නයනය සිදු නොකරන ද්‍රව්‍ය තාප කුසන්නායක heat insulation යනුවෙන්ද හඳුන්වයි. හොඳින් තාපය යවනේවා තාප සුසන්නායක heat conductors. තාපය හොඳින් සන්නයනය සිදු නොකරන ද්‍රව්‍ය තාප කුසන්නායක heat insulation විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. රිදී තඹ යකඩ රසදිය ඇලුමිනියම් තාප සුසන්නායක සඳහා නිදර්ශන කිහිපයක් වන අතර අන්න තාප සුසන්නායක දැව ප්ලාස්ටික් ඇස්බෙස්ටස් මැටි ලෝම තාප කුසන්නායක සඳහා නිදර්ශන වේ. හොඳින් තාපය අරයි යනවා රිදී තඹ යකඩ මේ ලෝහ ද්‍රව්‍ය. ඒ වගේම තාපය අරයි නැති දැව ප්ලාස්ටික් ඇස්බෙස්ටස් මැටි වගේ දේවල් තාප කුසන්නායක. එනිසා අපි ඉවුම් පිහුම් කටයුතු වලදී අඬුව අල්ලන රඳවණය සඳහා බොහෝ වෙලාවට තාප කුසන්නායක ද්‍රව්‍ය දුවේ පුතේ භාවිතා කරනවා මේ එකලස් නිර්මාණය කර ගැනීම සඳහා. ලෝහල පවතන නිදහස් ඉලෙක්ට්‍රෝන ලෝහ සුසන්නායක වීමට හේතුවයි. මේ ලෝහල තිබෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ලෝහ ද්‍රව්‍ය නිදහස් ඉලෙක්ට්‍රෝන ගොඩාක් තියෙන නිසා ඒවා හරහා මේ පරමාණු හරහා මේ තාපය හොඳින් මේ ගැටීම ඇතිවීමෙන් ඝර්ෂණය වීමෙන් ගමන් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. නමුත් ලෝහ ද්‍රව්‍ය වල මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහිත පරමාණු බන්ධන වලින් බැඳිලා තිබෙනවා. නිසා විශේෂ බන්ධන වලින් බැඳී තිබෙන නිසා මේ බන්ධන වලට කැඩීමට හැකියාවක් නොමැති වීමෙන් යහරහා තාපය ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ තාපය ගමන් කරන්නේ මද වශයෙන් බව තේරුම් ගන්න. ද්‍රවවල අංශු එකිනෙක ඉතා දැඩිව බැඳී නැති හේයින් ද්‍රව ඔස්සේ තාපය සන්නයනය ඉතා දුර්වලය. ඒ අනුව ජලය ඉතා දුර්වල සන්නායකයකි. ජලය හරහා ගොඩාක් තාපය ගමන් කරන්නේ තාපය ගමන් කරන නමුත් දුර්වලයි. මේ අංශු එකිනෙක බැඳී පවතින්නේ නැති නිසා ඈත් වීම නිසා තමයි මේ සන්නායකතාවට ගැටලුවක් වෙලා තිබෙන්නේ. ඊළඟට පෘෂ්ඨික ආතතිය surface point එහෙම නැත්නම් surface tension කියලා කියනවා. මේ පෘෂ්ඨික ආතතිය නිසා තමයි දුවේ පුතේ අපි ජල බඳුනකට වතුර වීදුරුවකට ජලය දැම්මහම
මෙන්න මේ ආකාරයට මේ ජල පෘෂ්ඨය පවතින්නේ. ජලය. ඒ වගේම ජල බඳුනකට රසදිය වගේ දෙයක් දැම්මම මෙන්න මේ ආකාරයකට පවතිනවා මේ රසදිය. මේ පෘෂ්ඨිකාතතික බල නිසා. ඒ වගේම වතුර වීදුරුවකට ජලය සම්පූර්ණයෙන් පුරවලා මෙන්න මේ වගේ කාඩ්බෝඩ් කැබැල්ලක් මෙයාගේ රැඳෙව්වහම මේ කාඩ්බෝඩ් කැබැල්ල පහළට මේ ජලයත් එක්ක වැටෙන්නේ නැතුව අල්ලාගෙන ඉන්නේ මේ අතර පවතන අදෘශ්‍යමාන පෘෂ්ඨික ආතතික බල නිසා. මේ ද්‍රව තුල තිබෙන අදෘශ්‍යමාන පෘෂ්ඨිකාත්තික බල මෙවත් අපේ භෞතික ගුණාංග වශයෙන් ගන්නවා. මේ පෘෂ්ඨිකාත්තික බල ද්‍රව අංශු සහ මේ ද්‍රව අංශු සහ බිත්ති අතර පවතිනවා. එනම් අන්තරණුක බල හේතුවෙන් ද්‍රව පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය එනර්ජි හෝ කාර්ය වේ. එමෙන්ම අන්තරණුක බල ද්‍රවයේ ස්වභාවය අනුව හෝ ද්‍රවයේ ඇති ද්‍රාව්‍ය අනුව වෙනස් වේ. මේ ජලය තිබෙනවා රසදිය තිබෙනවා. මේ රසදිය පෘෂ්ඨයක් ජල පෘෂ්ඨයක් මෙන්න මේ ආකාරයෙන් වෙනස් වෙන්නේ මේ ද්‍රව තුල පවතින අදෘශ්‍යමාන පෘෂ්ඨිකාත්තික නැමැති බලය නිසා. අපි භෞතික විද්‍යාවේදී උසස් පෙළ භෞතික විද්‍යාවේදී භෞතික විද්‍යාව ඉගෙන ගැනීමේදී මේ පෘෂ්ඨිකාත්තික කියලා වෙනම පාඩමක් ඒකකයක් තිබෙනවා. ඒකකයේදී මේ පෘෂ්ඨිකාත්තික බල ගණනය කිරීම සිදු කරනවා. නමුත් අප විෂය නිර්දේශය තුළ අපි තරම් දුරට අපට ගමන් කිරීමට නැති නිසා දල අදහසක් මේ පෘෂ්ඨ තුළ තිබෙන අණු සහ ද්‍රව අණු සහ ඒ අඩංගු බඳුන අතර ඇතිවන අදෘශ්‍යමාන බල විශේෂයක් ලෙස පෘෂ්ඨික ආතතිය හඳුන්වන්න පුළුවන් බව දුවේ පුතේ තේරුම් ගන්න තියාගන්න. මෙයක් භෞතික ගුණාංගයක්. එම ද්‍රාවණ එකිනෙක වෙනස් පෘෂ්ඨ ආතතික ගුණ ප්‍රදර්ශනය කරයි. දිය කණිත්තක දිය බිඳු නිර්මාණය වන්නේ මෙම පෘෂ්ඨික ආතතිය හේතුවෙනි. දැන් අපි නෙළුම් කොළයකට ජලය දැම්මහම ඒ ජලය ද්‍රව බිඳු බෝල ආකාරයෙන් ගෝලාකාර ආකාරයෙන් හැසිරෙන්නේ මේ පෘෂ්ඨික ආතතිය බල නිසා. පෘෂ්ඨික ආතතිය නිරූපණය කරනු ලබන්නේ ගැමා සලකුණ මගින් වන අතර ඒ සූත්‍රයේ ගැමා සමාන F බෙදීම D ලෙස දක්වන්න පුළුවන්. ගැමා සමාන F බෙදීම D F මගින් බලයද D මගින් ආයාමයේද නිරූපණය වෙයි. එය මයින් ලබන ඒකක වන්නේ සෙන්ටිමීටරයට නිව්ටන් හෝ සෙන්ටිමීටරයට ඩයිනය නැමැති ඒකකයෙන් අපිට මයින්න පුළුවන්. මේ පිළිබඳ සමීකරණ අපිට එච්චර දුවේ පුතේ මේ විෂය නිර්දේශය තුළ වැදගත් වෙන්නේ නැහැ. මේ පෘෂ්ඨිකාත්ති බල ගණනය කිරීමේ හැකියාවත් අප සතුව පවතිනවා විශිෂ්ට ගණනය කිරීම ඉහළ ගණිතය සඳහා. ඒ වගේම ද්‍රවාංකය තාපාංකය වගේම ද්‍රවාංකයත් අපට විශේෂ වැදගත්කමක් හිමන ස්ථානයක්. කිසියම් ද්‍රව්‍යක උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වන අවස්ථාවේදී එය ද්‍රව බවට පත්වන උෂ්ණත්වය අපි ද්‍රවාංකය කියලා හඳුන්වනවා. මෙහිදී යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වයේ එම ද්‍රවයේ ද්‍රවාංකය එහෙම නැත්නම් මෙල්ටින් පොයින්ට් නමින් හැඳින්වේ. ද්‍රව්‍ය කිහිපයක ද්‍රවාංක වායුගෝල ඒකක පීඩනය යටතේ පහත පරිදි වේ. දැන් අපිට මේ ද්‍රවාංකය එකලස් කිරීමේ තාක්ෂණ වේදය සඳහා වැදගත් වන්නේ ඇයි? සමහර උෂ්ණත්වය වැඩි ස්ථානවල සමහර ඝන ද්‍රව්‍ය තිබ්බහම ඒ උෂ්ණත්වය හමුවේ ඒවා ද්‍රව බවට පත්වීමේ ඉහළ අවදානමක් පවතිනවද නැද්ද? ඉහළ අවදානමක් පවතිනවා. එහෙමනම් ඒ ස්ථාන සඳහා මේ ද්‍රවාංකය වැඩි ද්‍රව්‍යය භාවිතා කිරීම ඊටාම වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. දැන් මේකේ තියෙන ද්‍රවාංකය 0යි, පැරපීනිටි 54යි, නැප්තලින් 80යි, සල්ෆර් 114යි, ඊයම් 330 දී ද්‍රව වෙනවා, සිංක් 410 දී, ඇලුමිනියම් 660 දී, රත්තරන් 1063 දී, ටංස්ටන් 5385 දී සෙනග දන්සක. ඒ වගේම යකඩ 1535 දී ද්‍රව වෙනවා. එතන මේ ද්‍රවාංකිතා වැදගත් වාත්තු කිරීම සඳහා මේ සෙනගාන්සක 1535 වෙනි අධික උෂ්ණත්වයකට මේ යකඩ රත් කරාම ද්‍රව බවට පත් වෙනවා. ඒවා අච්චුවකට වත් කරාම ඔන්න අපිට වාත්තු කිරීමෙන් තාක්ෂණයෙන් වලෝහ ද්‍රව්‍ය ආයුධ නිර්මාණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න ද්‍රවාංකයේ වැදගත්කම. අප මේ සමග තවත් ඉදිරියට ගමන් කිරීමේදී හැඩය මේ ද්‍රව්‍ය සතු තවත් භෞතික ගුණාංගයක් ලෙස හැඩය ෂේප් එක හඳුන්වන්න පුළුවන්.
විවිධාකාර හැඩ විවිධාකාර වස්තුන්ට තිබෙනවා. මිනිසාගේ එදිනදා කාර්යයන් පහසු කර ගැනීම සඳහා විවිධාකාර හැඩ නිර්මාණය වෙනවා. එහිදී හැඩ යනු කිසියම් ද්‍රව්‍යයක් ගොඩනැගී ඇති ආකාරයයි. එහි බාහිර සීමා පිහිටා ඇති ආකාරය හෝ බාහිර පෘෂ්ඨය පිහිටා ඇති ආකාරයෙන් හැඩය තීරණය වෙනවා. ඉංජිනේරුමේ කාර්යයන් වල ද්‍රව්‍යයක් සතුව පවතින මෙම ගුණාංගය විවිධාකාරයෙන් භාවිතා කරනු ලබයි. ඒ අනුව ප්‍රකෘති ස්වරූපයෙන් මෙන්ම වෙනස් කිරීමෙන්ද නොයෙක් කාර්යයන් සඳහා යොදා ගනී. මේ අපි ගන්නකො විශේෂයෙන් මැටි. මේ මැටි අරගෙන මෙයාගේ හැඩය වෙනස් කරමින් අපිට පුළුවන් නිර්මාණය කරන්න ගඩොලක්. මේ මැටි භාවිතා කරමින් මැටිවල හැඩය වෙනස් කරගනිමින් අපිට එය බදාම වශයෙන් ගන්න පුළුවන්. මැටි භාවිතා කරමින් වළං කර්මාන්තයේදී විවිධාකාර හැඩතල වලින් විවිධ හැඩති වළං නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ හැඩය එකලස් කිරීමේ තාක්ෂණ වේදයේදී මේ ද්‍රව්‍ය සතුව පවතින හැඩය කියන භෞතික ගුණාංගය වැදගත් තැනක් හිමිවෙනවා. ඒ වගේම එය අදාළ කාර්යයන් හා එම ද්‍රව්‍ය යොදා ගන්නා ස්ථානය අනුව නිර්ණය කරන අතර කවර කාර්යයෙන් යොදා ගැනුණද අදාළ කාර්යයට එය සංකල්‍යයෙන් සුදුසුම හා ගැළපීම අත්‍යවශ්‍ය වේ. එක් එක් ද්‍රව්‍ය සතුව ඊට ආවේනික ජ්‍යාමිතික හැඩ තිබේ. එමෙන්ම නිශ්චිත හැඩයෙන් වියුක්තද හැඩය දකිය හැක. විවිධාකාර හැඩතල නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණකරුවන් විසින් එකලස් කිරීමේ තාක්ෂණ වේදයේදී ලෝහ ද්‍රව්‍ය භාවිතා කරමින්, ලී ද්‍රව්‍ය භාවිතා කරමින්, අලෝහ භාවිතා කරමින්, මැටි භාවිතා කරමින් ඒ වස්තුවල විවිධාකාර හැඩතල නිර්මාණය කරනවා. මේ හැඩතල නිර්මාණය කරන්නේ කෙලින්ම පාරිභෝගිකයාගේ ආරක්ෂාව, පාරිභෝගිකයාගේ කැමැත්ත, පාරිභෝගිකයාගේ ආකල්ප වලට ගැළපෙන පරිදි බව දුවේ පුතේ මතක තබා ගන්න. බොහෝ විට කිසියම් නිෂ්පාදනයක් කිරීමේදී ද්‍රව්‍ය සතුව පවතින ප්‍රකෘති හැඩය වෙනස් කිරීම හෝ ස්ථානයට හෝ කාර්යයට සුදුසු හැඩයෙන් යුතු ද්‍රව්‍ය යොදා ගැනීමක් සිදු වෙනවා. අද විවිධාකාර හැඩ කාර්යයට ගැලපෙන ආකාරයෙන් සමහර විටදී සමහර ද්‍රව්‍ය දඬු ආකාරයෙන් පවතිනවා. මේ හැඩය දඬු ආකාරයෙන් පවතිනවා. සමහරට වෘත්තාකාර සිලින්ඩර් ආකාරයෙන් පවත්වනවා. සමහර අවස්ථාවලදී මෙන්න මේ විදිහේ කුට්ටි ආකාරයෙන් නිර්මාණය කරනවා. මේ කුට්ටි ආකාරයෙන් නිර්මාණය කරනවා. අවස්ථාවට උචිත වන ආකාරයෙන් තමයි මේ නිර්මාණය කරන්නේ. එයින් ද්‍රව්‍යයක් සතුව පවතන මෙම ගුණාංගය ඉංජිනේරුමය මෙන්ම නිෂ්පාදන කාර්යන්හිදීද බෙහෙවින් වැදගත් වන බව. ඉංජිනේරුමේ කාර්යයන් සහ නිෂ්පාදන කාර්යයන් වලදී බෙහෙවින් වැදගත් වෙනවා මෙන්න මේ හැඩය කියන ගුණාංගය. ලෝහ කැපීම, නැවීම, විදීම, තැලීම, හැඩගැන්වීම, වාත්තු කිරීම යන කාර්යයන්ගෙන් ලෝහයන්ගේ ගුණ මත බලපවත්වනු ලබයි. හැඩගැන්වීම, වාත්තු කිරීම, මෙන්න මේ කියන ගුණ. අපිට ලෝහයක් ගත්තාම, ද්‍රව්‍යයක් ගත්තාම කපන්න වෙනවා. නවන්න වෙනවා. හැඩ තලන්න වෙනවා. හැඩ ගන්නවන්න, වාත්තු ගන්නවන්න වෙනවා. මේවා එක් එක් ද්‍රව්‍ය සතුව පවතන ගුණ මත රඳා පවතිනවා. අපි යකඩ භාවිතා කිරීමෙන් සහ තඹ භාවිතා කිරීමෙන් මේ වාත්තු කිරීම නැවීමේදී විවිධාකාර ලක්ෂණ පෙන්වු කරනවා. යකඩ කුට්ටියක් කරන් වාත්තු කරන්නද ලේසි? එහෙම නැත්නම් යකඩ කුට්ටියක් කරන් නවන්නද ලේසි? තඹ කුට්ටියක් කරන් නවන්නද ලේසි? එයාගේ ශක්තිතාවන්, ආතන ශක්තියින්, සම්පීඩ ශක්තියින් වෙනස් වෙනවා. මේ පිළිබඳ අපි අවබෝධය තිබෙනවා. ඒ නිසා මේ ලෝහ කර්මාන්තයේදී, යකඩ කර්මාන්තයේදී කම්මල් කරුවාත්, ලෝහ කර්මාන්තයේදී, පිත්තල කර්මාන්තයේදී පිත්තල කම්මල් කරුවාත් මේ සඳහා විවිධාකාර ක්‍රමවේද, විවිධාකාර උපකරණ භාවිතා කරනවා මේ හැඩගැන්වීම් කාර්ය සඳහා. මේට හේතුව මේ ලෝහ සතුව විවිධාකාර වූ එකිනෙකට වෙනස් ගුණයන් පවතින නිසා වෙන්නේ. එනිසා ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම කටයුතු කරමු. ඉහත දැක් වූ ලෝහ ගුණ කාණ්ඩ කිහිපයක් අතරින් තෝරාගත් ලෝහ ගුණ කිහිපයක් පිළිබඳව සාමාන්‍ය පැහැදිලි කිරීමක් පහත ඉදිරිපත් කරයි. ඔන්න දැන් මේ ලෝහ සතුව පවතන තවත් ගුණ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරනවා. වර්ණය, පාට. අපිට පාටින් අඳුර ගන්න පුළුවන් ඇලුමිනියම්, තඹ, පිත්තල, ලෝකඩ, රසදිය, සිංක් මේ වගේ ඒවා පාටින් අඳුර ගන්න පුළුවන්. මේ පිළිබඳවත් ඔබ අවධානයෙන් පසු ය යුතුයි. මූලික වශයෙන් ලෝහයක් හඳුනා ගැනීමට එම ලෝහය ආවේනික වර්ණය පාදක කරගත හැක. එහෙත් මෙය 100%ක් එලෙසම අපහසු වේ සමහර ලෝහ වර්ණ වර්ග සමග
සමාන වූ ආසන සමානකමකින් යුතු වර්ණ වලින් තිබීමට හේතු වේ. සමහර ලෝහ ද්‍රව්‍ය එතනදී යකඩ අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි ඇලුමිනියම් සහ සුදු යකඩ සමහර අවස්ථාවලදී එකම පැහැයක් ගලවන අවස්ථා තියෙනවා. නමුත් අපි එය බැලීමෙන් බර පරීක්ෂා කිරීමෙන් ඇල්ලීමෙන් ඒ ශක්තිමත්භාවය පරීක්ෂා කිරීමෙන් ඔන්න අපිට තීරණය කරන්න පුළුවන් මේ සුදු යකඩද මේ ඇලුමිනියම්ද යන්න බව අපිට කරන්න පුළුවන්. ඒ නිසා වර්ණය කියන එකෙන් අපි ලෝහය තෝරා ගැනීම 100%ක්ම නිවැරදි කාරණාවක් වෙන්නේ නැහැ. දල වශයෙන් අපිට ලෝහය තෝරා ගන්න පුළුවන් එයාගේ වර්ණය දිහා බැලුවාම. රත්තරන් ලෝහය එම ලෝහයට ආවේනික කහ පැහැයක් තිබෙනවා. රත්තරන් වලට අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. එලෙස උපදැමූ පිත්තල ලෝහයද මීට සමාන වර්ණයකින් යුක්ත වීම නිසා වර්ණය පදනම් කරගෙනම හඳුනා ගැනීමට ඊටාම දුර්වල කාර්යයක්. මේ රත්තරන් වල තිබෙන හැඩයටම මේ අපි කතා කරන පිත්තලත් උපදමලා ඒ හැඩයම ලබා ගන්න පුළුවන් නිසා එයත් තරමක අපහසු කාර්යයක් බවට පත් වෙනවා. එලෙසම ඊයම් ටින් මෘදුවාණය යන ලෝහ මලින නොවූ අවස්ථාවේදී ආසන්න සමානකමක් දක්වයි. මේ ඊයම් ටින් මෘදුවාණේ එක හා සමාන පාටක් තිබෙන වර්ණයක්. බර මොකද්ද මේ බර කියලා කියන්නේ? යකඩ වලට සාපේක්ෂව ඇලුමිනියම් සැහැල්ලුයි. අපිට බර පරීක්ෂා කිරීමෙනුත් මේ තීරණය කරන්න පුළුවන්. ඒ වගේම රත්තරන් යකඩ වලට සාපේක්ෂව බර වැඩි වෙනවා. ඒ ඒකීය පරිමාවක් තුළ අංශු එකිනෙක ගැටී පවතන නිසා, එක ළඟින් පවතන නිසා ඒ ලෝහෙන් සමාන පරිමා බැගින් ලබාගෙන කිරා බැලුවොත් ඒවා විවිධ බරින් යුක්ත වන බව පැහැදිලි වේ. දැන් අපි දන්නවා යකඩ කිලෝ 1 ප්‍රමාණය. ඔබ තරාදියකට දාන යකඩ කිලෝ 1 සාමාන්‍ය ප්‍රමාණය ඔබේ අත්වලට ගන්න පුළුවන්. නමුත් ඒ හා සමාන රත්තරන් කිලෝවක් ඊට වඩා තවත් දරු ප්‍රමාණයෙන් කුඩා වෙනවා. ප්ලැටිනම් ගත්තාම ඊටත් වඩා තවත් කුඩා වෙනවා. මේ ඝනත්වය වැඩි වෙන නිසා ප්‍රමාණයෙන් අපිට මේ දැක්ක ගමන් මේ බරෙන් අපිට තරමක් අපහසුයි. මේ ද්‍රව්‍ය හඳුනා ගන්න අනිවාර්යෙන් කිරන්න වෙනවා. ඒකීය පරිමාවක් කරන් කිරීමෙන් අපට මෙන්න මේ ලෝහය කුමන කාණ්ඩයකට වැටෙනවාද යන පරීක්ෂා කරන්න පුළුවන්. සුලභව භාවිතයේ පවතින ලෝහ අතරින් ඊයම් ලෝහය වැඩි බරකින්ද ඇලුමිනියම් ලෝහය අඩු බරකින්ද යුක්ත වෙනවා. ඔන්න ලෝහ සතුව පවතින තවත් ගුණාංගයක් ලෙස අපිට මේ ගන්න පුළුවන්. ගැටෙන විට නැගෙන හඬ මොකද්ද පුතේ ඊළඟට අපි කතා කරන්නේ? ගැටෙන විට නැගෙන හඬ. මොකද්ද හඬ? ලෝහ දෙකක් එකිනෙක ස්පර්ශ වෙනවා. හඬක් ලැබෙනවා. අලෝහ දෙකක් එකිනෙකට ස්පර්ශ වෙනවා. හඬක් නැගෙනවා. මේ හඬවල් අතර වෙනසනුත් අපිට ලෝහ අලෝහ ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ලෝහයක් බොහෝ විට යම් තද පෘෂ්ඨයක ගැටීමේදී හඬක් නිකුත් කරයි. මෙම හඬද ලෝහ වර්ගය අනුව ඊට ආවේනික වේ. යකඩවල, ටින්වල, පිත්තලවල හඬින් අපිට ලෝහ වර්ගය හඳුනා ගන්න පුළුවන්. සමහර ලෝහ වර්ග වලින් මිහිරි හඬක් නිකුත් වන අතර සමහර ලෝහ වර්ග වලින් හඬ ප්‍රසන්න නොවේ. එනිසා තමයි සංගීත උපකරණ, තාල වාද්‍ය උපකරණ සඳහා විවිධාකාර ලෝහ ද්‍රව්‍ය භාවිතා කරන්නේ මේ මිහිරි හඬ නිකුත් කර ගැනීම සඳහායි. දැන් මේ බලන්න මේ විවිධාකාර ලෝහ අලෝහ භාවිතා කරමින් එකලස් නිර්මාණය කිරීම සඳහා මේ ලෝහ වල තියෙන කොතෙකුත් විදිහේ ගුණ සමුදායන් පිළිබඳව මේ නිර්මාණකරුවන් අවධානය යොමු කරන්න ඕනද කියන කාරණාව ඔබට ඉතා පැහැදිලිව තේරෙනවා ඇති දුවේ පුතේ. මෙම හඬ මූලික කරගෙන සීනු ගන්ටාර නිපදවීම සඳහා ලෝකඩ පිත්තලන ලෝහ විශේෂයක් උපයෝග කරගෙන තිබෙනවා. අන ගන්ටාර නිපදවන මේ මිහිරි හඬ ලැබෙන්න ලෝකඩ කියන මිශ්‍ර ලෝහය භාවිතා කරගන්නවා. ඇලුමිනියම් වාණය, මෘදු වාණය යන ලෝහ ඇතුළුව සෑම ලෝහයක් ගැටීමේදී එම ලෝහ වලට ආවේනික හඬක් නිකුත් කරනු ලබනවා. මේ ආවේනික හඬවල් නිකුත් කරනු ලබනවා. දැන් මේ පුතේ අපි කතා කරේ ලෝහ සතුව, අලෝහ සතුව පවතින භෞතික ගුණාංග ගණනාවක්. අප මේ විදිහට දෙවන පරිච්ඡේදයේදී අවසන් කරනවා. අපි තුන්වන පරිච්ඡේදයේදී තවත් මේ ද්‍රව්‍ය සතුව පවතින රසායනික ගුණ, චුම්බක ගුණ, ඒ වගේම යාන්ත්‍රික ගුණ පිළිබඳවත්
තවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අප මේ මූලික එකලස් කිරීමේ තාක්ෂණ වේදේ දෙවන කොටසේ දෙවන පරිච්ඡේදයට මේ ආකාරයෙන් සමුදෙනවා.